37 වන දුරස්ත භාවනා වැඩමුළුවේ තුන්වන දිනේ කමඨහන් සාකච්ඡාවට වැඩම කළ අවසරයි ගෞරවනීය පාන්තිගේ චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේව කෘතඥ පූර්වක දෙපා නැමෙත පිළිගනිමි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. එහෙමනම් හොඳයි. ඔව් ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡාව පටන් ගමු එහෙමනම්. හොඳයි ස්වාමීන්. පළවෙනි ප්‍රශ්නය සතිමත්ව සක්මනේ යෙදුණා. යටිපතුලට දැනෙන සියලුම දැනීම් සිත හොඳින් හඳුනා ගන්නවා. සිමෙන්ති පොළවේ තද බව නිසා එහි ධාතු ලක්ෂණද හඳුනා ගන්නවා. පොළවේ ඇති වැලි කැට යටිපතුලට ස්පර්ශ වන ආකාරය එහි ස්වභාවය හඳුනා ගන්නා සිත ඒ ක්ෂණයකින් නිරුද්ධ වී වෙනස් ස්ථානයක ස්පර්ශය වෙත යොමු වෙනවා. පොළවේ තද ගතිය, සිනිඳු ගතිය ආදී පඨවි ලක්ෂණ සහ යටිපතුලේ තද ගතියත් එම ස්පර්ශයේදී ඇතිවෙන ස්වභාවයත් හඳුනා ගන්නා සිත ඒ හැම තැනකදීම ඉපදී නිරුද්ධ වී යයි. හමන සුළඟේ සීතල බව, තෙත ගතිය, තේජෝ ධාතුවේ සහ වායෝ ධාතුවේ ලක්ෂණයයි. එය සිසිලසට ඇඟ ස්පර්ශ කරන්නේ කයේ උණුසුමම නිසායි. එයද තේජෝ ලක්ෂණයයි. මෙම ධාතු ලක්ෂණ සියල්ල සිත නිරීක්ෂණය කරනවා. පොළොවේහි ඇරිදින විට දැනෙන පඨවියේ විවිධ ස්වභාවයන් යටිපතුලට දැනෙන පඨවි ලක්ෂණත් එකක්ම බව සිත දැනගනී. සක්මනට සියලු නියෝගයන් දෙන්නේද සිතයි. අනතුරු ඒ සෑම ක්‍රියාවකම සිත මූලික බව ගන්න ආකාරයත් එය නිරුද්ධ වෙන ආකාරයත් සිතට හොඳින් නිරීක්ෂණය වෙනවා. සක්මනේදී යටිපතුල ගැටෙන තැනද එසේම නොගැටෙන තැනද ඇති බව සිත හොඳින් වටහා ගන්නවා. මෙලෙස සිත සමග ගනුදෙනු පවත්වමින් කළ සතිමත් සක්මන පැයක පමණ කාලයකින් අනතුරුව අවසන් කළා. පර්යංක භාවනාව. පර්යංකේ පට්ටල්දී කය නිමී කරන්නට වුණා. ධර්මක වේලාවකින් නිහඬ වූ කය කිසිවක් නොදැනෙන ස්වභාවයටපත් වුණා. දෙයත් සහ කය කොටස පන නොතිබූ කඳක් සේ තිබුණා. හුස්ම රැල්ල දැනෙන්නේ නැහැ. ඒ කය දෙසම බලා සිටියා. වරින් වර දීප්තිමත් ආලෝක ධාරා මතුවුණා. ඒ වාද නොපෙනී ගියා. සිතට සංඥා කීප වරක් පැමිණියත් ඒ වාද ක්‍රමයෙන් ඉවත් වී ගියා. සිත සංසුන්ව කය දෙස බලා සිටියා. කය අනිත්‍ය ස්වභාවයට පත් වූ බවක් මෙනෙහි වුණා. හුස්ම රැල්ලද එසේ වූ බව මෙනෙහි වුණා. මේ ආකාරයට සිත කය දෙස බලමින් තරමක වේලාවක් කාලය ගත කළා. සිත සතිමත්ව තිබුණා. එලෙසම සිටියා. පැයකමාරක් ඉක්ොත් තිබෙද්දී පරයන්කෙන් මිදුණා. මෙලෙස පරයන්ක කීපයකදීම කාලය ගත කළා. ඉදිරියටත් මෙම භාවනාව කරගෙන යාම සඳහා ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් ලබා දෙනසේක්වා. ඔබ වහන්සේට නිරෝගී සැපයද නිවනේ සැනසීමද ලැබේවා. සෑමටද එසේම වේවා. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. අද ප්‍රශ්න කීයක් තියෙනවද? හොඳයි. 15ක් ස්වාමීන් වහන්සේ දැනට. හරි. හොඳයි. හරි. එතකොට මේ සක්මන් කරද්දී ඒ කියන්නේ හිතේ සිද්ධ වෙන විපර්යාසයත් බල්ලා තේනවා. ඒකේ වැරද්දක් නැහැ. ඒ කියන්නේ අපි කායනුපසනාවෙන් පටන් අරගෙන දිගට භාවනාව කරගෙන යනකොට ඉබේටම වගේ අපි තුල යම්කිසි නැඹුරුවක් ඇති වෙලා හිත දිහා විමසන ගතියක් ඒ යම් පාදයේ ස්පර්ශය දැනෙද්දී ඒවා හිත හිසින් හඳුනා ගන්න හැටි හිතේ ඒ අනුව පහළ වෙන ප්‍රතික්‍රියාවන් වේදනාවක් වුණත් හිතේ හත ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඒකේ වැරද්දක් නැහැ. පටලවා ගන්න නැතුව යන්න පුළුවන් නම් ඒකත් හොඳ ක්‍රමයක්. අපි චිත්තානුපසනාව කරන්න පුළුවන් සක්මනේදී. ඉතින් ඒකට තමයි මට මේ චරිතානුකූලව සමහරලාට අපි ওই විදිහට කායානුපසනාවේ ටික කාලයක් යෙදෙනකොට ඉබේටම වගේ අපිට හිත දිහා බැලෙනවා. හිත ඒ අත්දැකීම ලබද්දී, කය විවිධ අත්දැකීම් ලබද්දී හිත ප්‍රතික්‍රියා දක්වන ආකාරය දකිනවා. ඉතින් ඒක වැරද්දක් නැහැ. යන විදිහ හොඳයි. පරයන්කේදීත් බලන්න තමන් ඔය වගේ විවිධ ධාතු ලක්ෂණ නිරීක්ෂණය කරන අතර කොහොමද මේ හිත ප්‍රතික්‍රියා දක්වන්නේ?
හිත සංසුන්ව තියෙනවද? හිත නිස්කලංකව තියෙනවද? හිත නිහඬව තියෙනවද? හිතේ යම් යම් රුචි අරුචිකම් පහළ වෙනවද? ඉතින් මේ හරහා අපිට ටිකක් ගැඹුරට යන්නත් අවස්ථාව සැලසෙනවා. ඒ වගේම අපේ හිතේ තියෙන විවිධ නැඹුරු වීම පුරුදු ඒවා හඳුනා ගන්නත් අවස්ථාව ලැබෙනවා. කරගෙන යන විදිය හොඳයි. දිගට කරගෙන යන්න. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මම අවුරුදු 10කට වැඩි කාලයක් කරන්නේ සිත දිහා බැලීමයි. සිත දිහා බලා සිටින විට සිතුවිලි එන බවත් සිතුවිලි නැතුව විනාඩි 20ක් 30ක් ගතවන බවත් නිරීක්ෂණය වුණා. ඒ වේලාවේ ඔබ වහන්සේගෙන් උපදෙස් ලබාගත් අතර එය දිගටම කරගෙන යන ලෙසත් අතරමැද යම් වේදනාවක් ආවොත් ධාතු මනස්කාරයේ විදිහට බලන ලෙසත් උපදෙස් දුන්නා. මම දැන් ඉන්නේ උදේ ඉඳන් රැ වෙනකන් සිත දිහා බලන උත්සාහයක. සිත වැඩි වේලාවක් සංසිඳී පවතින අතර අනෙක් සෑම වේලාවකම සිතුවිලි දිහා බලා සිටිමි. සිතුවිලි හට ගැනීම, පැවතීම හා නැතිවීමක් බලනවා. සිතුවිලි ඇති වෙන්න හා නැති වෙන්න වැඩි වේලාවක් යන්නේ නැහැ. ඒ ක්ෂණිකවම නොවේ. ඇතන් විට සිතේ නිසසල බව වැඩි වේලාවක් පැවතී එම නිසසල බව තුනී නැති වී සිතුවිල්ලක් එන විට කලබල වේ. එහෙත් නැවත නිසසල බවට සිතගත හැකි වේ. ඉදිරියට යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා චිරජීවනය පතමි. එපමණයි ස්වාමීනි. හොඳයි. මෙතෙන්දී දැන් හිත දිහා බලන්න අපිට ඔය තුල තව ටිකක් ගැඹුරට යන්න පුළුවන් විශේෂම පටිච්චසමුප්පාදය වගේ දෙයක් හඳුනා ගන්න. මොකද අපේ හිතේ විවිධ සංස්කරණයන් සිද්ධ වෙන්න තමයි ඒ තුල අපේ හිත බැසගන්නේ. උදාහරණයක් වශයෙන් නිකන් සිතුවිල්ලක් ඇවිල්ලා ඒක හැම ගියාට ලොකු සංස්කරණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ සිතුවිල්ල ආවා ගියා. හැබැයි මේ පැමිණි සිතුවිල්ල මත අපි විවිධ සංස්කරණයන් කරනකොට මේ පැමිණි සිතුවිල්ල අල්ලගෙන අපි ඒ මත එහෙට මෙහෙට අඩු වැඩි වීම කරනකොට කැලී එකතු කරනකොට මූට්ටු කරනකොට රචනාවක් ලියනකොට අන්න එතකොට සංස්කරණ සිද්ධ වෙලා අපේ හිත බැස ගන්නවා. අපි හිතමු දැකපු රූපයක් කරහා නම් ඔය දේ සිද්ධ වෙන්නේ. එතකොට ඔන්න හිත ගිහිල්ලා නැත්තම් ඊටාම නිවර්දිව කියනවා නම් විඥානය ගිහිල්ලා ඒ අරමුණ තුල läග ගැනීමක් පැස ගැනීමක් සිද්ධ වෙනවා. ඒකට තමයි අන්න අර අපි තේරුම් ගන්න වෙන්නේ මෙතන සංස්කාරපච්චය විඥාන. සංස්කරණයක් කරහා තමයි ආයේ හිත එතන ගිහිල්ලා විඥාන එතන ගිහිල්ලා මුල් බැස ගන්න. ඊට පස්සේ ඉතින් තේරෙනවා දැන් අර තමන්ගේ හිතේ මුලින් තිබිච්ච ඒ සරල භාවය දැන් අහිමි වුණා. හිතේ කලින් තිබුණේ බොහෝම සරල, නිස්කලංක, ශාන්ත ගතියක්. ඉතින් ඒ නිදහස් ස්වභාවය දැන් අහිමි වුණා. ආයෙත් ඔන්න හිත ගිහිල්ලා යම් අරමුණු ස්වභාවයක පැටලුණා. ඒ தත්ත්වය හඳුන ගන්න අපි ඒතකොට සංස්කරණ කිරීමේ තියෙන නිෂ්ඵලත්වය තමයි තේරුම් ගන්න. ඒ සංස්කරණ කිරීම හරහා අපිට සිද්ධ වෙන දේ හිතේ සිද්ධ වෙන විපර්යාසය හඳුන ගන්න අපි ඒ විපර්යාස කරන්නේ නැතිව සංස්කරණ කරන්නේ නැතුව හිත පුළුවන් තරම් සංසිඳවලා පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඒ නිසා යන විදිය හොඳයි. ඒ සංස්කරණ හරහා විඥාන හට ගන්න හැටි නැත්නම් ඒ හිත ගිහිල්ලා බැහැ ගන්න හැටි ආයෙත් හිතේ චිත්ත රූප මැවෙන හැටි නාම රූප මැවෙන හැටි ආයෙත් අතපය ක්‍රියාත්මක වෙලා ඒ සලආයතන ක්‍රියාත්මක වෙන හැටි ඒ හරහා අපි යම්කිසි වැඩක් කරන්න බලන්න අහන්න දකින්නේ එක දේවල් කරන්න පෙළඹෙන හැටි ඒ තුලින් ආයෙත් ඔන්න වේදනාවල් පහළ වෙලා ඊට පස්සේ ඒකට තණ්හා ඇති වෙලා ඒවා ආයි උපාදාන කරගෙන භව තත්ත්ව ඇති කරගෙන ඉතින් ආයෙත් ඔන්න දුකට තමයිපත් වෙන්නේ ආයෙත් ඔන්න උපාදාන සිද්ධ වෙනවා. ඒතර මෙන්න මේ ක්‍රියාවලිය අපේ හිත තුළ දකින්න පුළුවන් නම් තවත් අපිට ප්‍රඥාව මේ හරහා අවදි කරගන්න පුළුවන්. ඒ සඳහා උත්සාහවන්ත වෙන්න කියලා කියන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය අතිපූජනීය ලොකු ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව මාගේ මූල කර්මස්ථානයේ පින්වීම හා හැකිලීමයි. එය භාවනාවට ඉඳගත් අවස්ථාවේම නොදෙනී යයි. ඉන්පසු අරමුණට මුහුණලා බලා සිටිමි. ක්‍රමානුකූලව පැමිණෙන සිතුවිලි බව දැන නැවත අරමුණට සිත යයි. ටික වේලාවක් අරමුණේ ගත කරයි. එය පිරිසිදු ස්ථානයක් බව වැටහේ. නැවත සිතුවිල්ලකට හෝ ප්‍රපංචයක සිටින බව අවබෝධ වේ. නැවත අරමුණේ ගත කරයි. සිතුවිල්ලකින් කතා ගොතා යාම අඩුය. පාදයේ වේදනාව පවතින විටද අරමුණේම ගත කරමි. කඳුළු සොටු දියර ගලයි. අරමුණේ සිටින විට උදරයේ පිටුපසට තද වී ඇති බවද දැනේ. මැස්සන් වසන විටද උන්ට ඉඳ හැර අරමුණේ ගත කරමි. සක්මන් භාවනාව.
ලනු පැදුරේ සතිමත් සක්මන ආරම්භ කරමි. පාදයේ ස්පර්ශ ස්ථාන නොදැනෙන අතර සක්මන සතිමත්ව සිදුවේ. ඒ යන අතරතුර සිතුවිලි නොමැති හිස් අවස්ථාවක සිටින බව වැටහි. භාවනාවේ ආදිපාඩි පෙන්වා දෙනසේක්වා. ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා. එපමණයි ස්වාමීන් වහන්සේම ප්‍රශ්න. ඔව්. ඔතෙන්දිත් අතරම තව ටිකක් හැබැයි හිත ඉස්සෙන බවක් එහෙම කියනවා සක්මනේදී. මට එච්චර පැහැදිලි නෑ මෙතෙන්දී කොච්චර කාලයක් තිස්සේ මේ தත්ත්වය අත්දකින්නවද, ඒ වගේම හොඳට මේ ධාතු ලක්ෂණ එහෙම හඳුනාගත්තද, ඒ වගේ තොරතුරක් ඔකින් ගන්න අමාරුයි නේද? එහෙමයි සම්. කාලයක් දාලා මොකක්වත් ඒ විස්තරයක් නැහැ. ඒ නිසා පොඩ්ඩක් බලන්න තමන් කොහොමද ওই தත්ත්වයට ළඟා වෙන්නේ. මුලින්ම සක්මනට ගිය ගමන් தත්ත්වය මොකද්ද? හිත එහෙට මෙහෙට යන හිතේ නිස්කලංක ගතියක් නැති, හිත ටිකක් චංචල වෙච්ච නැත්නම් දුවන හිතක්ද තියෙන්නේ. එතකොට ඒ බඳු සිතකින්ද පටන් ගන්නෙ. එහෙම නැත්නම් සෑහෙන සංසිඳිච්ච හිතකින්දමද පටන් ගන්නෙ. ඊට පස්සේ අපි හිතමු දුවන හිතකින් පටන් ගත්තා කියලා, ටිකක් කලබලකාරී හිතකින් පටන් ගත්තා. අපේ ඊළඟට ඔන්න වම දකුණ කියලා පටන් ගත්තා. පස්සේ ටිකක් කරගෙන යනකොට වම දකුණ කියන්න ඕනෙත් නැහැ. ඊට පස්සේ ඔන්න ස්පර්ශයට විතරක් හිත තියාගෙන යනවා. ඊට පස්සේ මේ ස්පර්ශයේ ස්වභාවය විමසලා බලනවා. මෙතන තනි ස්පර්ශයක්ද, ස්පර්ශ රසක්ද, ස්පර්ශයක් පමණද තියෙන්නේ, තද ගතියක් විතරද තියෙන්නේ, තව මොනවාද හඳුනා ගන්න පුළුවන් කියලා අන්න විමසීමක් කරනවා. ඉතින් ඔන්න ඔය වගේ පාරක යනවා නම් වඩා සුදුසුයි. එතකොට තමයි අපිට මේ රූපස්කන්ධය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. කායानुපස්සනාව හරහා රූපස්කන්ධය හොඳින් හඳුනා ගන්න හැකියාවක් ලැබෙන්නේ ඔය අවස්ථාවේදී. ඒ නිසා පොඩ්ඩක් ඒ විමසීම අවශ්‍යයි, නිරීක්ෂණය අවශ්‍යයි, සොයා බැලීම අවශ්‍යයි. අර සතිය පිහිටියාට පස්සේ හිත ඔහේ ඉන්න ගත්තොත් සමහරලාවට ඒ තුල ප්‍රඥාවක් වැඩෙන ගතිය අඩුයි. අපි අර සතියෙන් හැදිච්ච යම්කිසි නිස්කලංක ගතියක් තියෙනවා. ඒ හරහා ගොඩනැගුණු සමාධිමත් ගතියක තියෙන යම්කිසි නිස්කලංක බවක් තියෙනවා. ඒ මිසක් තාම වැඩුණු ප්‍රඥාවක් ඒ තරම්ම නැහැ. ඒ නිසා අපි මේ ප්‍රඥාවක් අවදි කරගන්න උත්සාහන්ත වෙන්න ඕන. ඒ සඳහා අපේ පැත්තෙන් යොමු කිරීමක් අවශ්‍යයි. ඒකට පාර බුදුරජාණන් වහන්සේ පෙන්ලා තිනවා. ඒ අන්නේ විමසීම පුළුවන් තරම් කරන්න. විවිධාකාර මේ ලක්ෂණ ධාතු ක්‍රියාකාරීත්වයන් හඳුනා ගැනීම සඳහා උත්සාහන්ත වෙන්න. එතකොට අපිට නුවණක් දියුණු කරගනිමින් ඉස්සරහට යන්න පුළුවන්. හොඳයි. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ සක්මන් භාවනාවේ කියලා තියෙනවා. පාදයේ ස්පර්ශ ස්ථාන නොදැනෙන අතර සක්මන සතිමත්ව සිදුවේ කියලා. එහෙම තමයි ඒක සඳහන් කරන්නේ. ඔව්. දැන් ওই විදිහට දැන් අර මම විස්තර කර විදිහට බලාගෙන යනකොට ටික ටික ඒවා නොදැනී ගිහිල්ලා නොපෙනී ගිහිල්ලා හිත ඒවයින් අයින් වෙලා උදකලාවෙන් ඉන්නවනම් ඒකේ වරද්දක් නැහැ. එතකොට අන්න ඒ විදිහට යන්න ඉඩ දෙන්න. පටන් ගනිද්දි බලන්න කොහොමද පටන් ගන්නේ. මේ தത്വයට ක්‍රමානුකූලව හිතපත් වෙන්නේ කොහොමද කියන එක ගැන විමසීමක් කළා. ඒ පියවරෙන් පියවර ගොඩනැගෙන ගතියක් නැත්නම් පියවරෙන් පියවර ඒ දැනිච්ච දේවල් මැකී ගිහිල්ලා ඒවැ ස්වභාවය තේරිලා ඒවා වලින් හිත නිදහස් වීමක් නම් වෙන්නේ. ඒකේ වැරද්දක් නැහැ. ඒකට ඉඩ දෙන්න. හොඳයි. ඊළඟ ප්‍රශ්නය ගාරු ස්වාමීන් වහන්සේ දිනපතා පරයන්ක භාවනාව සහ සක්මන උදේ සහ සවස පුහුණු කරන්නේ. උදේට සහ සවස පැය භාගයක සක්මන, පැය භාගයක පරයන්කය. පරයන්ක භාවනාව. හුස්ම රැල්ලට සතිය යොදා කම්බුල පිටිසේ දැනෙන නලියන හෝ හෘද ස්පන්දන වැනි ස්වභාවයට සතිය යොදමි. එවිට මගේ සිතට ඇතිවන නැතිවන සති, පෙර නොතිබූ ස්වභාවයක් දැනෙන සති, මේ මගේ පාලනයෙන් තොර බවක් දැනේ. සමහර විටක යටිපතුලේද රුධිර ගමනය නිසා පතුල පොළවට ගැටෙන ස්වභාවය දැනේ. මේ අතරතුර සිතුවිල්ලක් ආවිත සිත පෙර තිබූ හුස්ම රැල්ලට හෝ ධාතු ස්වභාවයට පිහිටුවමි. සමහර විටක ඒ රාග සිතක්ද, ද්වේෂ සිතක්ද ඒ දෙකම නැතිනම් මෝහ සිතක් ලෙස හඳුනා නැවත සතිය පිහිටුවමි. හුස්ම රැල්ල හෝ ධාතු ස්වභාවය යන දෙකම නැති සමහර දිනක මට ඇසට යටින් යම්තම් එළියක් සමග උරුප්පුවණී යන ආකාරයක් දැනේ. නමුත් මේ කිසි විටක හුස්ම රැල්ල නැති වී යාමක් දැනෙන්නේ නැත. ස්වාමීන් වහන්සේ මට භාවනාවට උපදෙස්ක් දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි. සක්මන් භාවනාව උදේට විනාඩි 30ක්, සවසට විනාඩි 20ක් පමණ කරමි.
අඩිය පොළවට තබන විට විලුඹ සිට පාදයේ මැද කොටස පොඩි ඇඟිලි 4 මහපට ඇඟිල්ලට බර පැතිර යන ආකාරයත් තදවන ආකාරයත් දක්වමි. ටික වේලාවකට පසු ඒ තරම් තදවීමකින් තොරව බර සමාන ලෙස පාදයට පැතිර යන ආකාරය දක්වමි. සක්මනේදීද සමහර විටක කම්මුලේ හිරි වැටෙන ස්වභාවය ඇති වේ. ගරු ස්වාමීන් වහන්සේ මම මෙහිදී සතියේ පාදයේද එසේත් නැත්නම් හිරි වැටෙන ස්ථානයේද සක්මනේදී සිත පිට යන විට මම නැවත සිහිය පිහිටුවමි. සක්මනේදී හිත පිටව යන ස්වභාවය වැඩිය. සෑම විටම සක්මන කලේ පාරයන්ට පෙරද සාමාන්‍ය වැඩපළ කරන විට අලුතින් යමක් හිතලා කරන විට මට ඒ වැඩේට හිත යොදාගත හැකි නමුත් නැසලකා කරන වැඩවලදී විදුල අතුගාන වැනි කටයුතු වලදී මට ඒ වැඩේ පිළිබඳ සිත පවත්වාගෙන යාමට නොහැකිය. සිත සෑම විටම අතීතයට දුර යයි. ගරු ස්වාමීන් වහන්සේ කරුණාකර භාවනා කරන විට මට සමහර දිනක අම්මට පන්සලක පිරිත් හදා හතර මගදී පටන් ගන්නවා. ඒ පටන් ගන්න විටම පස්සේ ඒ පටන් ගන්න විට එතන සාමාන්‍යයෙන් පැහැදිලි නෑ. කවන්නේ කියන්නේ යන්න. කමන්නේ වෙන්නේ මොකද කියන්නකෝ? පසු ඒ පිරිත් හද දෝංකාරයක් මින් ඇසෙනද ඒ වගේ වචන අපහැදිලිය. බාධාවක් නැත. නමුත් සමහර අවස්ථාවල ඒ පිරිත් වල වචන පැහැදිලි ලෙස හඳුනා ගන්නට හැකියි. ගරු ස්වාමීන් වහන්සේ මට ඒ තත්ත්වය කරුණාවෙන් පහදා දෙන්න බැහැ. ඔබ වහන්සේට පිරුවන් සරණයි. ඉක්මනින්ම ඔබ වහන්සේට නිර්වාණ සුවය ලැබේවා. ඒකමයි ස්වාමීන් වහන්සේ. හරි. මේකේ කියවුණා පොඩ්ඩක් මල්ලි මේ මාකාන්ත වැනි චුට්ටක් මුල ටික ආයෙ මතක් කරන්න. මුලින්ම කියලා තියෙන සංඥාංශ පාරයන්ක භාවනාව. හරි. ඒක චුට්ටක්. ඒක ඇක්චුලි සක්මන ගැන මාප්‍යක් ඇතුල් කරලා තියෙනවා මම ඒක කියවන්න. ඔව් පොඩ්ඩක් කියවන්නකෝ. හුස්ම රැල්ලට සතියේ උදා අම්බල සුදුසේ දැනෙන නලියන හෝ හෘද ස්පන්දන වැනි ස්වභාවය හරි පොඩ්ඩක් හරි මට මතක් වුණා. හරි. දැන් ඔතෙන්දී අර අහලා තිබුණා හිරිවැටීමටද හිත යොදන්න ඕනේ. එන්නේ මොකක්ද එකක් තියෙනව නේද? ඔව් සම්මා. ඒක අහලා තිබුණේ හිරිවැටීමට සිත යොදනවාද කියලා. නැත්නම් අනිත් එක මොකද්ද කියන්නේ? හරි කමක් නැහැ. දැන් ඔතන හිරිවැටීමක් වුණත් අනිත් දැනෙන ඕන ස්පර්ශයක් වුණත් ඒවා හුදු දැනීම් පමණයි. ඉතින් ඒකෙදී අපි විශේෂයෙන් වර්ග කරන්න අවශ්‍ය නැහැ. අපිට හොඳට ප්‍රකට වෙන්නේ කුමක්ද? ඒකට අවධානය යොමු කරන්නයි තියෙන්නේ. අපි මේ හිරිවැටීම් කියලා නම් කරපු එක අතහැරලා අනිත්‍යව බැලිය යුතුයි කියලා නීතියක් නැහැ. ඉතින් මේක විතරක් බැලිය යුතුයි කියලා නීතියකුත් නැහැ. ඉතින් අපි තමයි මේකට අර්ථකථනයක් දීලා තියෙන්නේ. නම් කිරීමක් කරලා තියෙන්නේ. මේකට කියන්නේ හිරිවැටෙනවා කියලා. මේකට කියන්නේ රිදෙනවා කියලා. මේකට කියන්නේ අපි තුන් උන්න තද වෙනවා කියලා. මේකට කියන්නේ කොනිටනවා වගේ කියලා. ඉතින් මේ අපි ලබන විවිධාකාර අත්දැකීම් වලට අපි විවිධ නම් පට බඳලා තියෙනවා. ඉතින් ඒ වයිලේ අපි පට බඳපු නම් මිසක් ඉතින් ඒවැය විශේෂත්වයක් නැහැ. කොයි එකත් ඉතින් එකම වේදනා ස්වභාවයක්. ඒ නිසා මේ කොයික බැලුවත් වැරද්දක් නැහැ. Tamanට හොඳට ප්‍රකට කුමන වේදනා ස්වභාවයේද? ඒක සැප වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්, උපේක්ෂා වෙන්න පුළුවන්. ඒ දැනීම් ස්වභාවය කොයිකද වඩාම ප්‍රකට ඒකට අවධානය යොමු කරන්න. තමයි නිකන් පහසු එකට වැඩි අවධානයක් යොමු කරන්න. ඒකේ හොඳට හිත පවත්වන්න, අවධානය පවත්වන්න. ඒක හැසිරෙන ආකාරය, වෙනස් වෙන ආකාරය, ඇතිලා නැතිලා යන ආකාරය ඒවා දකින්න පුළුවන් නම් අන්න අපි මේ කයේ හටගන්නා විවිධ ස්වභාවයන්ගෙන් සෑහෙන අපේ භාවනාවට ප්‍රයෝජනයක් ගන්න වෙනවා. හොඳයි. ස්වාමීන් වහන්සේ යථාර්ථයක් කියන සෑම විටම සක්මන පෙරවිත්තේ පාදයන්ට පෙරද කියලා. ඔව් ඒක එහෙම තමයි. ඒ කියන්නේ දැන් ඔතෙන්දී පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. කියන්නේ පරයන්කට වඩා සක්මනේදී හිත පිට යන ගතිය කියලා කියවිලා තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ තාම හිතේ එකලස අඩුයි. නැත්නම් හිතේ සතිමත් භාවය ටිකක් අඩුයි. හිත ටිකක් එහෙම දුවන ගතිය වැඩි. ඉතින් ඒ தত্ত্বය වැඩියෙන් අත්දකින්න පුළුවන් සක්මනේදී. ඒක කිසි වැරද්දක් නැහැ.
ඒ නිසා එක පාටම අපි හදිස්සියේ ඒකාග්‍රතාවය හඹාගෙන යන්න ඕනේ නැහැ. ඒ වෙනුවට මේ ධහම ක්‍රමානුකූලව වැඩෙන්න දෙන්න. සක්මනේදී ස්වභාවයෙන් හිත පිට යන ගතිය වැඩි. ඒකේ වැරද්දක් නැහැ. ඒක තමයි ඒකෙන් තියෙන අභියෝගය. හැබැයි අපි අතහරින්න නැතුව මේ දේ දිගට කරගෙන යනකොට බොහොම ස්වාභාවිකව ඒ සිතුවිලි දුර්වල වෙලා ගිහිල්ලා හිත පිට යන ගතිය අඩු වෙලා ගිහිල්ලා බොහොම ස්වාභාවිකව අපි තුල උවමනා කරන කුසලතාවයන් දියුණු වෙනවා. සතිය වර්ධනය වෙනවා. ඒකාග්‍රතාවය වර්ධනය වෙනවා. ප්‍රඥාව වැඩෙනවා. ඒක බොහොම ස්වාභාවිකව සිද්ධ වෙනවා සක්මනේදී. පරයන්කේදී ටිකක් કૃතිමව අපි නිකන් යටපත් කළා වගේ තමයි කරන්නේ. ඊට වඩා බොහොම සාර්ථකයි සක්මනේදී ක්‍රමානුකූලව වැඩෙන ඒකාග්‍රතාවය. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ කියනවා චංකමාදිගතෝ සමාධි චිරට්ටිතිකෝ හෝති කියලා. සක්මනේදී යම්කිසි කෙනෙක් ඒ ක්‍රමානුකූලව සමාධියක් හදාගත්තා නම් ඒ හැදෙන සමාධිය කල් අල්ලා හිටිනවා. ඒක ඉක්මනට කැඩලා බෙදලා යන්නේ නැහැ. ඒ නිසා මේ ඒ ක්‍රමයටම කරන්න. සක්මන මුලින් කරන්න ප්‍රශ්නයක් නැහැ. හිත එහෙම දුවනවා. ඒක තමයි ස්වභාවය. හැබැයි ඉතින් තමන් ඒකෙන් හිතමනාපයක් ඇති කරගන්න නැතුව තමන්ගේ වැඩේ කරගෙන යනවා. පුළුවන් වෙලාවට සිහිය පවත්වනවා. පුළුවන් වෙලාවට ඒ වම් පාදයේ දකුණු පාදයේ සිහිය පවත්වමින් වැඩේ කරගෙන යනවා. පස්සේ ඕක හැදිලා එනවා. ඒ ගැන ඒ තරම් බයක් ඇති කරන්න දෙයක් නැහැ. හොඳයි. ඊළඟ ප්‍රශ්නය සතිමත් සක්මන. සතිමත් සක්මන. පියවර 24ක් දුර ඇවිදදී හැකි කාපට් පොළව තෝරා ගතිමි. කෙළවරක හිටගෙන ඉදිරිය බැලුවෙමි. පළමුව වම් කකුලද දෙවනුව දකුණු කකුලද ඔසවා ඉදිරියට තැබුවෙමි. දැන් පාද මාරුවෙන් මාරුවට තබමින් සතිමත්ව ඇවිදිමි. සතිය යටිපතුල් වලට යොමු වී ඇත. හදගති, සියුම් ගති, සීතල ගති යටිපතුල් වලට ස්පර්ශ වේ. පිටපසට බැඳගෙන ඇති අත්වල ඇඟිලි වල නියපොතු තද බවද මතු පිට ඇති සිනිඳු බවද දුටුවෙමි. උකුල් පෙදෙස චලනය වෙද්දී කකුල් උඩට ඇදීම සහ පහළට ඇදීදී යටිපතුල් පොළවේ තදවන ආකාරය දුටුවෙමි. කකුල් එසවෙද්දී ඇතිවන හිස්වීම නිරුද්ධ වීමක් පෙන්වයි. ඇති විගසම නැතිවීම පෙන්වන බව එනම් උදේ සහ වැය සක්මන පුරාම ප්‍රකට වේ. සතිමත් පාරයන්කය. සතිමත් සක්මනට පසු ඊළම්පස පූජා කර බුදුන් වැඳ පාරයන්කේ වැඩිවීමට වාඩි වෙමි. වාඩි කරවා ඇති කය දෙස බලා සිටිමි. ඒ කුමසක හැඩයක් ගන්නා බව දුටුවෙමි. උඩුකය ඍජුව තිබේ. උරහි සමබරව ඇත. දෙනෙත් පියාගතිමි. හිස් මුදුනේ සිට දෙපතුල දක්වා සිට යොමු කළෙමි. එවිට කයේ ධාතු ස්වභාවය ප්‍රකට විය. කෙස්, ලොම්, නිය, දත් යන කොටස් දෙස විමසිල්ලෙන් බලා සිටියෙමි. දැන් හුස්ම රැලි ඇතුල් වීමක් ප්‍රකට විය. ඒ තවත් ධාතු කොටසකි. මාගේ මූල කර්මස්ථානය ආනාපාන සතිය පුරුදු කිරීමයි. දැනට අවුරුදු 5ක් පමණ කාලයක සිට භාවනාව පුරුදු කරමි. සීතලට ඇතුල් වූ වායු ධාරාවක් උදරයේ දක්වාම ගමන් කරන බව දැනුනි. ඒ පිටවේ ගියේ දීර්ඝ හුස්මක් ලෙසය. මෙලෙස දිගටම ආනාපානය පැවතුණි. ඒ අතර සිතුවිලි මතුවී අරමුණ. ඒ වාදිස බලා සිටියේ මනාප හෝ අමනාප ඇති නොවන ආකාරයකට. ටිකකින් සියල්ල නැති වී සංසම් මනසක් ඇති විය. හුස්ම රැලි සියුම් වන බව දැනුනි. එතැන් සිට කිසිවක් නොදැනී ගියේය. කොතරම් වෙලා එසේ සිටියේදයි නොදැනි. කය කීප වරක් ඉදිරියට නැමුණ බව දැනුනි. කය කෙලින් කර සතිය අරමුණේ පිහිටුවා ගැනීමට උත්සාහ කළෙමි. එතැන් සිට කිසිම දැනුමක් නොමැතිව ගත වී ඇත. සිතුවිලි හෝ නීවරණ කිසිවක් අරමුණට බාධා වූයේ නැත. මෙසේ බොහෝ වේලාවක් ගත කළ බව දැනගත්තේ කකුල් දෙකේ හිරිගතියක් දැනී සිත ඒ දෙස යොමු නිසාය. කකුල් හිරිවැටීම මෙන්ම එක පිට තිබූ දෑත විසිරී ඇත. මෙහෙයවීමකින් තොරව සිදුවන මේ ක්‍රියාවලිය අනාත්ම ස්වභාවය ප්‍රකට කරයි. කරනවන්නේ නොපෙනේ. යම්කිසි හේතුවක ප්‍රතිඵලයක් ලෙස ඒ දකිමි. මෙම අත්දැකීම් සහිතව පැයකමාරක් පරයන්කේ වැඩිවීමට සමත් වෙමි. එදිනෙදා ජීවිතයේද සිහිනුවණින් කටයුතු කරන්නට හැකි වී තිබේ. කමඨහන් වාර්තාව එපමණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට දීර්ඝායු ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. හොඳයි. එපමණයි. හොඳයි. විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. කරගෙන යනවා හොඳයි. සුත්තමේ ඥානය ටිකක් ඉස්සරහට ආපු ගතියක් තියෙනවා. එක දේවල් එක්ක ඒ කියන්නේ තමන්ගේ අත්දැකීම එක පාටම භාවනා කරන අතරෙදී ඒ සුත්තමේ ඥානයත් එක්ක ගලපන්න යන්න එපා. මේ ස්වාභාවිකව මේ ඒ භාවනාමය ඥානෙට වැඩෙන්න දෙන්න.
ඒක අර අපේ දැනුමෙන් ව්‍යාකූල කරන්න යන්න එපා. අපේ දැනුම එතෙන්ට එකතු කරන්න දාන්න යන්න එපා. හිත මුකුත් දන්න නැති මනසකින් පටන් ගන්න. මොකක්වත් දන්නේ නැහැ. දැන් තියෙන්නේ මොකක්වත් නොදන්නා සිතක්. ඒ කියන්නේ නොදන්නා කියලා කියන්නේ සංඥා වලින් අයින් වෙච්ච හිතක්. පොතේ පතේ දැනුමෙන් ඉගෙන කියාගත්ත දේවල් වලින් අහපු බණෙන් කියවපු පොත් වලින් ඒ ඔක්කොගෙම තොරයි. හිත බොහොම පුංචි දරුවෙක්ගේ තියෙනවා වගේ හිතක්. නැවුම් සිතක්. සාමාන්‍යයෙන් කියනවා බිග්ිනර්ස් මයින්ඩ් කියලා. ආධුනික මනසක්. අන්නේ ආධුනික මනසකින් තමයි අපි භවනාව කරගෙන යන්නේ. එතකොට තමයි අපිට බොහොම අපක්ෂපාතී පරිශ්‍රණයක් කරන්න අවස්ථාව සැලසෙන්නේ. අපක්ෂපාතී නිරීක්ෂණයක් කරන්න අවස්ථාව සැලසෙන්නේ. එහෙම නැත්තම් වෙන්නේ අපි පොඩි අත්දැකීම් ලැබනකොටම අපි කලබල වෙනවා, ඉස්සර වෙනවා, ඉක්මන් වෙනවා. ඒක අපි ඉගෙනගත්ත දෙයත් එක්ක ගලපන්න. එතකොට අර හැදීගෙන එන භාවනාවට බාධාවක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ මූලිකත්වයේ දෙන්න ඒ ඍජු අත්දැකීමට ඒකට හිතේ තියෙන දේවල් එකතු කරන්න යන්නේ නැතිව ස්වාභාවිකව භාවනාවට වැඩෙන්න දෙන්න. හොඳයි. ඊළඟ ප්‍රශ්නය සක්මන් භාවනාව. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි භාවනාවේදී වැඩි විස්තර බැලීමට උත්සුක වෙමි. අපහසුවකින් තොරවම පාද බිම ස්පර්ශය එසවීම ඉදිරියට යාම තැබීම තද සිසිල් ගති තේරුණි. ඇතැම් විටක වම් පාදයේ උඩ උකුළු ඇටය හරියේ වේදනාවක් දැනුනි. එය පතුල පොළවේ හැප්පෙන විට ඇති වී ත්‍රිව්‍ර ලෙස දැනි බර පතුලේ ඉදිරියට යන විට නැති වී යන බව පෙනුනි. ටික වේලාවක් නිරීක්ෂණය කළ පසු එය දැනුනේ නැත. පාදයක් පතුල බිම තබන සිදුවීම එක සිදුවීමක් නොව රාශියක් ලෙස දැනුනි. මේ දැනුනේ පොළව ස්පර්ශ වී දැනෙන තද ගතිය කෙමෙන් වෙනස් වන ඕ තීව්‍ර වන අයුරු යලි කොටස් ලෙස දැකීමෙන් මෙය පැහැදිලි වූ ආදයි නොදැනි. ඒ වගේම ඊළඟ ශනියේ ඒ දැනීම නැතිව අලුත් ස්ථානයක අලුත් දැනීම ඇති වෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මේ බලන ක්‍රමයේ නිවැරදිද? උපදේශක් දෙනසේක්වා. එපමණයි ස්වාමීන් වහන්සේ. මුලදී මගේ පුංචි පැටලැවිලි වෙන්න පුළුවන්. අපි තාම හරියට ක්‍රමයේ අහුවුනේ නැතුනහම අපි ඉතින් විවිධ ක්‍රම අත්හදා බලනවා. ඒක වැරද්දක් නැහැ. කියන්නේ ඕකේ කොයි පැත්ත අහුණත් ලොකු වැරද්දක් නැහැ. කියන්නේ අපි ස්පර්ශයක් සිද්ධ වෙනකොට ඒ අපේ පැත්තෙන් ආධ්‍යාත්මික පැත්තෙන් අජ්ජත් කියලා කියන ඇතුළත පැත්තෙන් බැලුවත් ඒකේ වැරද්දක් නැහැ. ඊළඟ පිටත පැත්තෙන් බැලුවත් ඒකේ වැරද්දක් නැහැ. අර මේ දෙකේ ස්පර්ශය හරහා අපි තුල ඇතිවෙච්ච වේදනාවක් දිහා බැලුවොත් ඒක හඳුනා ගැනීමක් නැත්නම් ඒ සංඥාවක් දිහා බැලුවත් ඒකෙත් වැරද්දක් නැහැ. ඉතින් මේ විදිහට මේ විපස්සනාවේදී ඒ රාශියක් තියෙනවා. ලොකු පරාසයක් තියෙනවා. මේ කොයි පැත්තෙන් අපිට හඳුනා ගන්න පුළුවන් වුණත් දැනගන්න පුළුවන් වුණත් ඒකේ වැරද්දක් නැහැ. ඒ නිසා Tamanට වඩා පහසු කොයි ක්‍රමයකටද අන්නේ ක්‍රමය අල්ලගන්න. ඉතින් ඒක කළා බලන්න. උදාහරණයක් වශයෙන් දැන් අර එක්කෙනෙක් කියලා දුන්නා දැන් පාදයේ ස්පර්ශ වෙනවා. හැබැයි ඒත්දී මම බලනවා හිත දිහා. ඒකෙත් මුල් කාලේදී ඒක කරන්න සුදුසු නැහැ. මුල් කාලේදී එහෙම කරන්න ගොත් පැටලෙනවා. හැබැයි කාලයක් කරනකොට ඒකත් හිතේ චේතනා පහළ වෙන හැටිත් හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා මේක ලොකු පරාසයක තමයි ක්‍රියාත්මක වෙන්නේ. නිසා ඒ තමන් විවිධ විදිහට අත්හදා බලන්න. ඒකේ වැරද්දක් නැහැ. හොඳයි. ස්වාමීන් වහන්සේ ඒකෙම විගතම පිටු වෙනම ලියලා තියෙනවා පාරයන්කේ දිනදා ජීවිතේ කියවන්නේ ස්වාමීන් වහන්සේ. කෙටියෙන් කියන්නේ. පාරයන්කේ සිත ඉඳගෙන ඉන්න ඉරියව්වට හොඳින් යොමු කළ විට ඉක්මනින් ආනාපානයට යොමු වී ස්මෛතා සියුම්විය. ගත පුරා සැලුවක් සමගම පාද දෙකේ අතුලේ සිට උඩරයට විහිදී යන සීතලක් දැනුනි. අත්‍ය එකිනෙක මත තබාගෙන සිටියද ඒ ස්පර්ශය නොදැනී ගියේය. මේ අතරතුර ආනාපානයේ සිදුවන බව දකිමි. සිතුවිලි බොහෝ එන්නට විය. මේවා සිතුවිලි ලෙස මෙනෙහි කරන්නට වූයේ මද වේලාවකට පසුය. මෙනෙහි කරද්දී සිතුවිලි ක්‍රමයෙන් පහව ගොස් ඉතාසියුම් ආනාපානයේ වැටෙන්නට විය. ශබ්ද ඇස්තුනද සියුම් ආනාපානයේ සිත පිහිටා සිටියේ. ඉතා නිශ්චල බවක් දැනුනි. මෙසේ බොහෝ වේලාවක් ඉන්නට කැමැත්තක් ඇති විය. එහෙත් කටයුත්තකට ආයුතු තිබුණෙන් සිහියෙන් භාවනාවෙන් නැගිට සතුටුමත්ව ඇවිදගෙන ගියේ. ගරු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය පතමි. ස්වාමීන් වහන්සේ ඒකටම කියනවා සිහියෙන් ආහාර ගැනීම කියලා. ඒකත් කියවන්නේ. හරි. සිහියෙන් ආහාර ගැනීම. ආහාර පිටාන මතට
අත ගෙන යාම එක් ආහාරයෙන් ටික දෙන ඒවාට ඇනීමේදී පහත දේ නිරීක්ෂණය කරමි. ඇඟිලි වලින් තද කිරීම, එහිදී ඇඟිලි තුඩට තද ස්පර්ශයක් හා ඊට උඩට ඊට සියුම් ස්පර්ශය දැනේ. ආහාරවල තද ගති, වියල ගති, සීතල උණුසුම් ගති දැනේ. කෙමෙන් ආහාරයේ ස්වභාවය තලප ගුලියක් වන විට පෙර එක් විලාසයට තිබු කෑමවල ස්වභාවය වෙනස් වී ගියාය. ගුලිය මුඛයේ උසවන විට ඒ සක්මනේ පාදයේ ඉදිරියට යන ලෙස ඉබේ යාමක් පෙනුනි. පළමුව මුඛයේ තුල හක්කක් පැත්තකට ගිය ආහාරයේ පසුව දිවෙන් පෙරළෙමින් මුඛයේ පැතිරි දත් ඇඳි එකට ගැටෙමින් හැපෙන ආකාරය. එහිදී ඇතිවන ශබ්දය. කෙලෙමින් එය මිශ්‍ර වී පෙර තිබූ ආකාරයට සැපීමත් සමග දියන ගතියට පත්වන අය. විපරිණාමයට පත්වන අය. සැලැහැත්වීමත් සමගම ආහාරය වෙනස් වන අය. නිත්‍ය ආකාරයක් නැති හැටි ආහාර තිගාන දැසින් දැකීම, විවිධ වර්ණ නාසයෙන් විවිධ සුවඳ දැනීම, දිවේ ස්පර්ශයේදී ලුණු ඇඹුල් ආදී විවිධ රස දැනීම, ආහාරයේ මුඛය තුළ තිබෙති කනට ඇසෙන ශබ්ද, මුඛයේ ඇතුලේ ඇතිවන ස්පර්ශය, මේ සියල්ල ඇතිවන හැටි ඊළඟ අවස්ථාවට කියවිට හොඳයි කවන්න මම හිතනවා කියන්නේ සෑහෙන දීර්ඝව තියෙනවා කළා තියෙනවා හොඳයි කියන්නේ සෑහෙන විස්තර සහිතව දේවල් බලන්න උත්සාහන්ත වෙලා තියෙනවා දෙකට කරගෙන යන්න ඔය දේවල් කරද්දී හිත නිහඬව තියාගෙන කරන්න හිතට කියවන්න දෙන්න එපා හිත විවිධාකාර කමෙන්ට්ස් දෙන්න ගනීවි සමහරලාට විවිධ විදිහට ඒක අර්ථ දක්වන්න ගනීවි ඒවට ඉඩ දෙන්න නැතුව බොහොම නිශ්ශබ්ද මනසකින් මේ සියල්ල දැනගැනීමෙන් වැඩේ කරගෙන යන්න හොඳයි අපි ඊළඟ ප්‍රශ්නයට යමු ඊළඟ ප්‍රශ්නය අවසරයි ගරු ස්වාමීන් වහන්සේ අද දින පාන්දර 1:00ට පමණ නිින්දෙන් අවදි වී ගේ ස්ථානයේ එකපසකට පියවර 20ක් පමණ දුරෙහි දෙපතුල් වලට දැනුණු ස්පර්ශයන්ට මූලික කුසිත යොමු කර පැයක් පමණ සක්මනේ නිරත විය. මුලදී අධික දිය ස්වභාවයක් සමග නිදාසිත ඇඳෙන් නැගිට අතර දිය ස්වභාවයක් පපු ප්‍රදේශයේ තීව්‍ර දැවිලි ස්වභාවයක් ආකාරයෙන් දැනෙන බව නිරීක්ෂණය කළ අතර ක්‍රමයෙන් සක්මන් සමග අඩු වී යාම නිරීක්ෂණය කළා. මුලදී දෙපතුල් වලට ටයිල් දිවි තදහා සුමට ගතිය වරින් වර දැනෙන බවත් ඒ සමග දිය ස්වභාවයකද සිත වරින් වර පිහිටන බවත් නිරීක්ෂණය කළා. සක්මන් ප්‍රදේශ අඩු ආලෝකයක් තුළ සිදු වූ අතර තැන්වල ටයිල් දිවිහි දිවිසෙන ස්වභාවයද ආපස අඳුරු ස්වභාවයක්ද නිරීක්ෂණය කළා. ඒ අතරම ඈතින් නොකඩවා වරින් වර බල්ලෙක් ගුරන ශබ්දයකුත් ටයිල් දිවි දෙපතුල් ඇලි ගැලවෙන ශබ්දයක් නිරීක්ෂණය කළා. සිරුරේ චලනය ක්‍රමෙන් සිදුවන බවත් මද ආලෝකයක් අඳුරු පරිසරයේ වුවද පියවර නොපැළති වී ක්‍රමිකව සිදුවන බවත් නිරීක්ෂණය කළා. සක්මනේ කාලයත් සමග දිය ස්වභාවයේ තුනී නැති වී යන ආකාරයක් නිරීක්ෂණය කළ අතර ඒ සමග දිය සමග නොතිබුණු ඇතුළත කතාව ක්‍රමයෙන් මතුවී එන ස්වභාවයක්ද නිරීක්ෂණය කළෙමි. සක්මනින් පසුව පැය එකයි කාලයක් පමණ දුකේ හිඳිනා ඉරියව්වෙන් සිටි අතර තැන් වල දැනෙන තද ගති හා සහැල්ලු ස්වභාවයේ සමග සිරුරේ ඉරියව්ව මූලිකව නිරීක්ෂණය කළෙමි. එහිදී සිරුරේ නොසෙල්ලෙන ස්වභාවයක් අංගපසඟ පිහිටන ආකාරයක් නිරීක්ෂණය කළෙමි. ටික වේලාවකින් පරිසරයේ ගැඹුරු නිහඬතාවයේ සමග රැහැයන්ගේ නාදය වැනි ඇසුම්ද නිරීක්ෂණය කළ අතර සිරුරේ තද හා සැහැල්ලු ගතියක් සමාවෙන්න. එක පොදියක පවතින ස්වභාවයක්ද නිරීක්ෂණය කළෙමි. ඒ වගේම දෙකසායති ඔරලෝසුවේ තප්පර කටුවේ ශබ්දයද වරින් වර ඇසෙන බවත් නිරීක්ෂණය කළෙමි. තවද ශාලයේ පසෙක සාරිකරැටි උපකරණයක සිසිලන පංකාවේ ශබ්දයක් ඇසෙන බව නිරීක්ෂණය කළෙමි. මෙලෙස සතිපත් බව හිඳ ගැනීම අවසානයේදී තද නිින්දකින් අවදි වූ විටදී දැනෙන සැහැල්ලු ස්වභාවයක් හා සිරුරේ තැන්වල මාංශ පේශී වලට දැනෙන හිවි ස්වභාවයක්ද නිරීක්ෂණය කළෙමි. නමස්කාර වේවා සාදු සමාන ස්වාමීන් වහන්සේ. හරි. විශේෂයක් නැහැ. ඒ කියන්නේ පුළුවන් තරම් සතිය පිහිටවන්න උත්සාහන්ත වෙලා තියෙනවා. සිහියෙන් කටයුතු කරන්න උත්සාහන්ත වෙලා තියෙනවා.
ඒක තමයි වෙන්න තියෙන්නේ. අපි සක්මනට පරයන්කයට පමණක් අපේ අත්දැකීම් සීමා කරන්නේ නැතිව අපි උත්සාහන්ත වෙනවා එදිනදා කටයුතු වලදීත් ඒ සිහිය පවත්වමින් සිහියෙන් යුක්තව කාලය ගත කරන්න. එතකොට අන්න අඛණ්ඩ සතියක් ගොඩනගා ගන්න පොඩ අපි උත්සාහන්ත වෙනවා. ඒතකොට සමහරවිට හම්බ වෙනවා මෙන්න මේ වැඩ කරද්දි තමයි සිහිය පිටවන්න හැකියාවක් නැත්තේ. මේ තැන්වල තමයි සතිය දුර්වල කියලා Tamanටම එක්තරාන්දමක පොත් ලැබීමක් කරන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට අන්න අපි උත්සාහන්ත වෙනවා මේ Taman දුර්වල තැන් ටික හදා ගන්න, සකස් කර ගන්න. ඒ නිසා කරගෙන යන විදිය හොඳයි. දිගට කරගෙන යන්න. ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව සුපුරුදු පරිදි නිබුලේ සක්මන් කිරීම සඳහා සූදානම් වුණා. මිදුල අතුගා ඉරතු වලින් පොදු අතු රටා නැවී තිබුණා. සක්මන පටන් ගත්තන සීතලත් අවසන් තැන වේදි බවත් පැවතුණා. මා පාතබා යන තැන්වල පාසටහන් ඒසන සටහන් වී තිබුණා. අවරශ්නීය වැටුණු තැන්වල උණුසුම් බව හොඳින් දැනුණා. වම දකුණ නැතුව දිගටම සක්මන කළා. වෙනදා මෙන්න අද මස් පිටු චරණය හොඳින් දැනුණා. වාහන ශබ්ද ඇසුණා. ඒවා මාගේ සක්මනට බාධාවක් වුණේ නැහැ. අවට තිබුණු කුරු රටාවන් ලස්සන පොළ පාටක් ගෙන තිබුණා. සතිමත්ව සක්මන මිදුලේ ඉහළටත් පහළටත් පැයක පමණ කාලයක් ගමන් කළා. පසුව පරයන්කයට පැමිණියා. මම දැන් මෙතනයි සිතා සුපුරුදු අසුනේ ඉඳගෙන දැස් උකුල මත තබා දැස පියාගත්තා. පින්වීම හැකිවීම දැනුණත් ටික වේලාවකින් නිදිමත ගතිය ආවා. නැවත දැස් විවර කර සුව පහසු ලෙස අසුන්ගෙන දෙවෙනි වතාවටත් මම දැන් මෙතනයි සිතා දැස් පියා ශබ්ද වලට කන් දුන්නා. ඉතින් පින්වීම හැකිවීම දැනෙන්නට උනා. කලබලයක් නැති පින්වීම හැකිවීම අත් පළමුව දැනුණා. මුහුණ දෙපස රත් වෙන බව දැනුණා. දහඩිය දැම්මා. පින්වීම හැකිවීම සංසුන් වුණා. ඉතාමත්ම සංසුන් වුණා. නිරීක්ෂණය කළා. පින්වීම හැකිවීම අතරතුර බුදු පියාණන් වහන්සේ සිහි වුණා. බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වුණා. ඇස්වලට කඳුළු ආවා. පින්වීම හැකිවීම දෙස නැවත බැලුවා. කුස පතුලේම තැන්පත් වී ඇති බවත් පින්වීම තිබුණත් හැකිවීම නොදැනෙන බවක් දැනුණා. සුදු පාට ආලෝක ධාරාවක් පැමිණියා ඇති වී නැති වී ගියා. ගංගාවක රළ වදින්නක් මෙන් කුස පතුලේ පින්වීම වදින අයුරු දැනුණා. ඒ දෙසම බලා සිටියා. වෙන කිසිම දෙයක් දැනුනේ නැහැ. පැයකමාරක පමණ කාලයක් කිසිම සිටිය අවසානයේ ඔළුව වැනින ගතියක් දැනුණා. නැවතත් නිදිමත වගේ දැනුණා. මා පරයන්කෙන් නැගිට්ටා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දිනපතා සතුටුමත් වෙමි. මෙහි අඩුපාඩු ඇතොත් කාර්මිකව පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේටද සංවිධායක මතුරුවටද තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නය. හරි. හොඳයි. මෙතෙන්දී අර මේ බුදුහාමුදුරුව ගැන හිතන්න ගිහිල්ලා තමයි පොඩ්ඩක් මෙතන වැඩේ අවුල් කරගෙන තියෙන්නේ. නැත්තම් භාවනාව හරියට කෙරලා තියෙනවා. ඉතින් අපිට භාවනාවේ ඒ ප්‍රතිඵල පොඩ හරි එන්න පටන් ගන්නකොට අපි හැඟුම්බර වුණොත් ඉතින් එතනදී අපි ඒ කරගෙන ගිය වැඩේට පොඩ්ඩක් බාධා වෙනවා. කමක් නැහැ. ඉතින් අපි ඒවත් තේරුම් ගන්න ඕනේ. බුද්ධාලම්බන ප්‍රීතියක් ශ්‍රද්ධාවක් ඉතින් පහළ වුණාම අපි ඒකත් තේරුම් අරගත්තා. ඒකත් එහෙම අතහැරියා. මොකද දැන් මේ යන වැඩේ ඊට වඩා බොහොම සීරුවෙන් යන ගමනක්. ඒක උපේක්ෂාව මුල් කරගෙන යන ගමනක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අගය කරන්නේ ඒ ධහමේ හැසිරීම. ඒ ධහමේ තමයි ඉතින් අතර අපි හැසිරෙන්නේ. ඒතර ධහම තුලින් අපිට බුදුරජාණන් වහන්සේ දැක ගන්න ඊට වඩා ගැඹුරකින් දැක ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා කළා තියෙනවා හොඳයි. පිම්බීම හැකිලිම භාවනාවේ ඒ පිම්බීමක මුළු චක්‍රය බලන්න උත්සාහන්ත වෙන්න. ඊටාම සියුම්ම පිම්බීමක් පටන් ගන්නවා. පොඩ ඒ ස්වභාවයේ වර්ධනය වෙනවා. ඒකේ යම්කිසි උච්ච ස්ථානයකට පැමිණෙනවා. ඒ කියන්නේ දැනීම හොඳට තියෙන තැනකට ස්ථාන ස්වභාවයකට පැමිණෙනවා. ඊට පස්සේ දැනීම පොඩ අඩු වෙලා යනවා. ඊට පස්සේ ඔන්න නොපෙනී ගියා. දැන් පිම්බීම අවසానයි. ඊට පස්සේ මොකක්වත් ඒ තරම් දැනෙන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න හැකිලීම ඊටාම සියුම්ම පටන් ගන්නවා. ඒ හැකිලෙන ගතිය, ඒ හැකිලීම නිසා පහළ වෙන දැනීම හොඳට තේරෙන්න ගන්නවා. ඒකත් හොඳට බලාගෙන ඉන්නවා. ඉතින් ඒකෙත් ඒ චක්‍රය ඊට පස්සේ අවසන් වෙලා හැකිලීමත් අවසන් වෙලා යනවා. ඊට ඔන්න ඊළඟ පිම්බීම පටන් ගන්න කලින් ආයෙත් නිකන් හිස් අවකාශයක් දැනෙනවා. ඊට පස්සේ තමයි ඔන්න ඊළඟ පිම්බීම පටන් ගන්න. ඉතින් ඒතකොට අපිට පුළුවන් නම් මුළු ලෝකෙම අමතක කළා මේ අනිකුත් විවිධාකාර සංඥාවන් පැත්තකට දාලා කිසිම අනික් හැඟීම් වලින් හිත මුලා කරගන්න යන්නේ නැතුව හොඳට මේ
පිම්බීම් හැකිලීම් ක්‍රියාවලියේම සූක්ෂම අපේ හිත පවත්වන්න. අන්න එතකොට මේ හරහා අපි ගැඹුරකට යනවා. මේ හරහා හිතේ සතිය, සමාධිය, ප්‍රඥාව දිනු කරගන්න උත්සාහවන්ත වෙනවා. ඒකට මූලිකත්වය දෙන්න කරගෙන යන විදිය හොඳයි. ඊළඟ ප්‍රශ්නය අවසරයි ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව කාලය පැය. සක්මන් පතේ කෙළවරට ඇවිදින සති බලන් සිටියා. ඇවිදීමේ ක්‍රියාව නිරීක්ෂණය වුණා. වරින් වර දැනෙන තදගතිය ඇසෙන ශබ්ද රූප අරමුණු ඔස්සේ සිතුවිලි ජනනය වන බව වැටහුණා. මොකොත් අරමුණක් නැතුව වගේ ඉන්නකොට ඒ ගැන දැන ගැනීම සිතුවිලි වලට පෙරලෙන්න හදන ස්වභාවයක් දුටුවා. මේ දැනෙන ඇසෙන පේන දේවල් ඔස්සේ ජනනය වන සිතුවිලි මම යාව පෝෂණය කරන බව තේරුණා. සිතුවිලි නැතුව ඇවිදීමේ ක්‍රියාව කෙලෙහිවීම ආදී ක්‍රියාවන් දැන ගැනීම මගේ පමණක් කරන්න පුළුවන් බවද වැටහුණා. මෙසේ සිතුවිලි වල හට ගැනීම වියකීම දක්වීම සක්මනේ යෙදුණා. පපු ප්‍රදේශයෙන් යම් දැනීමක් වෙන බවද වැටහුණා. පාරයන්ක භාවනාව කාලේ විනාඩි 30යි. ඉඳගෙන බලන් හිටියා. වරින් වර මතුවන කයේ දැනීම, හුස්මේ දැනීම, මනසේ ඇතිවන රූප, ශබ්ද ආදී ඔස්සේ සිතුවිලි හට ගන්නා ස්වභාවය දුටුවා. නිකම්ම ඉන්නා දැනීම ආවිතුද ඒ ඔස්සේ සිතුවිලි දැනෙන වෙන බව තේරුණා. හෘදයේ පෙදෙසින් ස්පන්දනයක් වගේ දැනුණා. ආනාපානය හෘද වස්තුවෙන් ඇතිවෙනවා මෙන් ප්‍රකට වෙන්න පටන් ගත්තා. මෙනෙහි වෙන සිත දැනගන්න සිත ආදී සිත්තුවා. ආනාපාන දැනීම ක්‍රමයෙන් වේකී ගොස් වේලී ගියා. මමයා ඉස්මතු කරන සිතුවිලි දැක්කා. බය ඉපදීම, මරණය සිහිපත් කිරීම ආදී සිතුවිලි. දෙකටම බලන් හිටියා. හුස්ම ගන්න දාගෙන වෑයමක් වගේ නිරීක්ෂණය කළා. කය වැක්කිලා පැත්තකට ඇලවෙනවා වාගේ දැනුණා. කන හරහා වාතය ගමන් ගන්නා බව තේරුණා. එහෙමම කඩම් වැටුණා. ඔළුව ඇඟලුවේදී වැදුණා. එයත් එච්චර ගාණක් නැහැ. පසුව අවදි වුණා. සර්වන් සරණයි ස්වාමීන් වහන්සේ. වහන්සේ ඇතුළු සංවිධායක මණ්ඩලයේ නිවැරදි සැනසේවා. එපමණයි ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ. හොඳයි. විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. අපිට පුළුවන් ඕනනම් ඉතින් අර තව සියුම්ම දකින්න පැත්ත වැඩි කරගන්න. එතකොට අපි නම් ගම් දෙන්න අවශ්‍ය නැහැ. නම් ගම් ලියන්න අවශ්‍ය නැහැ. කියන්නේ පාදයේ කොතනද, අතේ කොතනද, බඩේ කොතනද, හිසේ කොතනද. ඒවා ඇත්තටම එතකොට වාර්තාවෙට ඇතුළත් නොවුනට කමක් නැහැ. අපි අපේ අත්දැකීම ලබන කොටත් සමහරවිට ඒ සූක්ෂමව දේවල් අත්දකින්නකොට ඒ තැන් ගැන අපිට හැඟීමක් නැති වෙනවා. හැබැයි දැනීමක් තියෙනවා. ඒ අහවල් තැනයි මේ දැනීම සිද්ධ වෙන්නේ කියලා හරි ස්ථානය පිළිබඳ අපි දෙන දැනීම ඒ සංඥා නැති වෙලා ඒ වෙනුවට කොහේදෝ මන්ද යම් දැනීමක් තියෙනවා. ඒකේ වැරද්දක් නැහැ. ඒකට ඇත්තටම මේ අපි සූක්ෂම වෙන්න අපේ භාවනාව තව තීව්‍ර වෙන්න, සියුම් වෙන්න, සූක්ෂම වෙන්න ඒ අනවශ්‍ය සංඥා අතහැරිලා ඒ අත්‍යවශ්‍ය සංඥා නැත්නම් අත්‍යවශ්‍ය අත්දැකීමක්, ඍජු අත්දැකීමක් තමයි මූලික වෙන්නේ. ඉතින් එතකොට අන්න ඒ අත්දැකීම අපි මූලික කරගෙන ඒකේ අථා ස්වභාවය හොඳින් දැක ගන්න උත්සාහවත් වෙන්න පුළුවන්. මම හිතනවා කීප එක තේරෙන්නේ නැති කියලා අපි ඉස්සරහට යමු ඊළඟ ප්‍රශ්නෙට යමු. මට ලැබෙන අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. හරි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව උතුම් සීලයක් සමාදන් වී සුපුරුදු පරිදි එළිමහනට ගියා. සක්මන් කෙළවර සිට මම දැන් මෙතන සිටගෙන ඉන්නවා යයි සිතා මද වේගයෙන් වම දකුණ මාරු කළා. කෙටි පියවර, දිග්ග පියවර වශයෙන් සක්මනේ යෙදුණා. පියවර ඔසවන විට දැනෙන වායෝ ධාතුව නිරීක්ෂණය කළා. සක්මන කෙළවරින් හැරෙන විට දෙපතුලේ ලේ වර්ගයේ ප්‍රථමයෙන් පොළවේ වදින බව නිරීක්ෂණය කළා. ශක්තිමත් වම දකුණ මාරු කළා. නොඑක් ශබ්ද ඇසුණා. ඒ හැම අවස්ථාවකම ඒ ශබ්දයක් පමණක්යි සිතා තබන පියවර කෙරෙහි සතුටුමත් වුණා. අපහසුකින් තොරව નિરાයාසයෙන් සක්මනෙහි යෙදෙන බව දැනුණා. නැවත සක්මන කෙළවර සිටගෙන සිටියා. ආශ්වාස ප්‍රශ්වාස සතිමත්ව දැනුණා. පිම්වීම හැකිලිම මනවින් නිරීක්ෂණය කළා. පැයක පමණ කාලයක්. පරයන්ක භාවනාවට සූදානම් වුණා.
මම දැන් මෙතන වාඩි වෙලා සිටිනවා යයි සිතා වේගින් ආශ්වාස ප්‍රශ්වාසය කළා. හුස්ම රැල්ල ගැටෙන තැන් නිරීක්ෂණය කළා. එය නාසයේ වම සහ දකුණු ආශ්වාස ප්‍රශ්වාසය වෙන හැටි දැනුණා. මොහොනේ මස් පිළිවෙල චලනයක් දැනුණා. ඒ නිරීක්ෂණය කළා. වායු ධාතුව අණුව උරහිස් සහ පපුව පිම්බීම හැකිලිම නිරීක්ෂණය කළා. ටික වේලාවකින් ශරීරය ගැන කිසිම දැනීමක් නැති බවක් දැනුණා. සියුම් ආශ්වාස ප්‍රශ්වාසය දැනුණා. බිමට බර වී ඇති දෙපතුල් වල සියුම් වැටීමක් දැනුණා. ඒ දෙස බලා සිටියා. එය පහව ගොස් පාද සැහැල්ලු වුණා. පැයක කාලයක් පරයන්කෙහි සතිමත් වුණා. එපමණයි. සතිමත් වීමට මඟ පෙන්වන ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා උතුම් නිවනින් සැනසේවා. එපමණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. කළා තියෙනවා හොඳයි. උනන්දුවෙන් කළා තියෙනවා. ඉතින් අනිකුත් කටයුතු වලදී සිහිය පවත්වන්න උත්සාහන්ත වෙන්න. විවිධාකාර අනිකුත් එදිනෙදා කටයුතු වල අපි නිරත වෙනකොටත් ඒවත් සිහියෙන් කරන්න පුළුවන්ද කියලා උත්සාහන්ත වෙන්න. කළා තියෙනවා හොඳයි. ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ පාද නමස්කාර කර වාර්තා කරමි. කලක සිට පරයන්ක භාවනාවේදී අත්දකින දෙයකට වෙනස් අත්දැකීමක් ලැබිනි. හුස්ම රැල්ල නැති වී යාම සමග වෙනදා අත්දකින විකාරී ස්වરૂපවලට අමතරව දෙවතාවක්ම අනිත්‍ය සමග මහ දුකක් අත්විඳි අතර මහ තිත්ත කළුවරකින් ඉල ගන්නා ලදී. එවන් කළුවරක් දැක නැත. එය සිමින් පහව ගිය අතර මෙය වාර්තා කිරීමට සිතින් පටන්ගත් නිසා ඉන් භාවනාව අවසන් වුණි. මා යන මාර්ගය නිවැරදිද? ඔබ වහන්සේට මාර්ගඵල නිවන් සුව පතමි. ඔව් මේකේ මූල කමටහනක් ගැන කොහොමද වැඩේ පටන් ගත්තේ කියන එක ගැන සඳහනක් නෑ නේද? එහෙම සඳහන් කළා නැහැ ස්වාමීන් වහන්සේ. එතකොට පොඩ්ඩක් අමාරුයි මේ කොහෙන්ද මෙතෙන්ට වැටුනේ කියලා තේරුම් ගන්න. ඒ නිසා ඒ තොරතුරුත් ඇතුළත් කරන්න. අපි ආනාපාන සතියක් වඩන්න පටන් ගත්තද මේ පරයන්කයකදීද මේක අත්දකින්නේ සක්මනකදීද අත්දකින්නේ ඊළඟට මොන වගේ දෙයක්ද මේ ටික ටික කරගෙන ගියේ ඊට පස්සේ කොයි වෙලාවදීද මේ කොච්චර කාලයකට පස්සේදීද මේ මදු මේ කලවර කාමරයකට වැටුනේ කියලා ඒ තොරතුරු ටික අවශ්‍යයි. නැත්තම් මං කලවර කාමරයට වැටුණා ඇයි මෙහෙම වුනේ කියලා කිව්වහම ඉතින් හිතා ගන්න අමාරුයි. ඒ නිසා ඊළඟ ඒ තොරතුරුත් සහිතව ඊළඟ දවසේදී වාර්තාව ඉදිරිපත් කරන්න කියලා කියන්න පුළුවන්. ඊළඟ කමඨාන් වාර්තාව තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පරයන්ක භාවනාව දැනට අවුරුදු 4ක කාලයක සිට කඩුවෙල සතිපාසලට සම්බන්ධව සතිමත් බව පුහුණු කළෙමි. ගිය වසරේ සිට නිතිපතාම සක්මනේ යෙදුණෙමි. කිලෝමීටර් 5ක් ආසන්නව සක්මන උදෑසන කාලය තුල සිදුවන නිසා පරයන්කයක සිටීමට අපහසු වේ. එහෙම වමනාවක්ද ඇති නොවේ. ඉදිරියට පරයන්කයක සිටී. සක්මනටමයි කැමැත්ත පවතින්නේ. බොහෝ අත්දැකීම් එක් කරගත්තේද ඒ තුලිනි. පසුගිය තොරතුරු එක්තලේ ඔබ වහන්සේට මාහට උපදෙස් දීමට පහසු වීමටත් ඊයේ විමසූ නිසාය. අද දින පරයන්කයක සිටියා. හුස්ම රැල්ලට හිත යොමු කළා. මේවාය වෙනස්කම් ප්‍රකටවම දැන් නොදැනේ. වරක බැලුවහොත් උදරයේ සිට නාසය ඉහළ දක්වා නලයකින් හුස්ම ගැනීම පිටවන බව දැනේ. ප්‍රකට වීම දැනෙන්නේ පපුව ප්‍රදේශයටය. එය තවත් පිටකින් පිම්බීම හැකිලිම ලෙස දැනේ. කොතරම් ඉක්මනින් වෙනස් වෙන බවත් දැස වසා සිටියත් ශරීරයක් පාසාම වෙනස් වෙන බව දකිනවා. මේවා දැන ගැනීම දැක ගැනීම අපහසු නොවේ. සිරුර විද්‍යාගාරයේදී කොතන හෝ දැන ගැනීමක් ප්‍රකට කරනවා. විඥානයේ කෙසේ හෝ රැඳී සිට මම තහවුරු කරනවා. එසේම නොදැනීමක් ප්‍රකට කරනවා. සිතුවිලි පැමිණීම ගතහොත් එදිනෙදා සිදු වූ දේවල්ය. ඒවා තන්පත් වීම සිදුවීම වන්නේ ආසාව මනාපයක් ඇතිවීම නිසාය. අමනාපයක් ඇති වූ දේද මෙසේමය. ඒවා කඩකඩා බැලුවා. ඒ සිතුවිල්ලකි. නමුත් සහනශීලී. මේවා නික්ම වී යන හැටි දුටුවා. කිසිම සංතාපයක් ශෝකයක් නැහැ. ඇත්තටම සිතට මතුවී එන කිසිම දෙයක් නැහැ. සතුට හෝ අසතුට එකතු වන්නේ නිරායාසයෙනි. තවම මම ඉන්න නිසා හොයනවා. මේ සිදුවන්නේ කොහොමද කියා. මගට අවතීන වී හොයන්න ගත්තේ මමමයි. මම කඩකඩා බලන විට බලනවා කොහෙන්ද මේ පැන නගින්නේ කියා. එතන නිකන් නවතිනවා වගේ දැනෙන්නේ. ඔබ වහන්සේ ඊයේ පැවසුවා දහම් දේශනාවේදී මම බණ කියනවා කියන කාරණේ ආදී කරුණු ගැන.
මමත් මෙය මම නැතිව කෙසේ විස්තර කරන්නද? සිතුවිලි නොමැති සිත කෙසේද විස්තර කරන්නේ? හිස් බවක් මුකුත් නැති බව මා පවා පවසනවා. එහෙම වචන එක්කලත් එහෙම කිසිවෙකුත් නැහැ. එවිට ප්‍රවාහයක් ගලා යාමක් ලෙස හැඳින්විය හැකිද? අවසානයේ ගොළුෙකු දැකපු සිහිනයකි. දැන් ස්වාමීන් වහන්සේ මේ විස්තර කර දීමට උපදෙස් දෙනමින් ඉල්ලමි. ගොරෝසු නිහිල් මොනම ආකාරයෙන් ආවත් මට निराකරණය කරගත හැක. සක්මනක සිටීම තමා මගේ අත්දැකීම. විවෘත පරිසරයක සිටීමේදී අවෘත්තිමත් බව වැඩි. මේ මාගේ සංසාර පුරුද්දක් ලෙස දැනේ. එදිනෙදා කටයුතු වලදී එහෙම වෙනසක් නැහැ. අවුලක් වුණත් ටික වේලාවකින් හරි ලිහාගත හැක. එහෙම නොවුණයි කියලා වෙනසක් එතරම් දැනෙන්නේ නැහැ. කොහොම වුණත් ගෘහ කටයුතු මැද හැලහැප්පීම් සිදුවෙමින් හෝ නොවෙමින් වුණත් ගලා යනවා. ස්වාමීන් වහන්සේ හිත හරිම ශක්තිමත් ගලක් වගේ. මේ ලියන මොහොතේ මෙහි විස්තර වන්නේ මගේ හිත මටත් හොරා හැසිරෙන හැටියයි දැනුණා. අවශ්‍ය උපදෙස් දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට සංවිධායක මඩුලට පින් සිදු වේවා. නිවනින් සැනසේවා. හොඳයි. යන විදිය හොඳයි. ඒ අපි කියන්නේ විපස්සනාවක් කරනවා කියලා අපේම තියෙන දුර්වලතාව තමයි අපි හඳුනගන්නේ. ඉතින් ඒකට තමයි අපිට බොහොම නිහතමානීත්වයක් අවශ්‍ය වෙන්නේ. කොහොමද මේ හිත ප්‍රතික්‍රියාත් කරන්නේ? කොහොමද මේකේ හිතවිලි ගැට ගැහෙන්නේ? කොහොමද අපි සංඥාවල පැටලෙන්නේ? සංඥාවල පැටලිලා ආයි කතන්දර ගොතන්නේ කොහොමද? චිත්‍රපටි අධ්‍යක්ෂණය කරන්නේ කොහොමද? ප්‍රපංච කරන්නේ කොහොමද? ඉතින් අපිම අපේ මෝඩකම් ටික හඳුන ගන්න අවශ්‍යයි. ඉතින් ඒක වෙන කාටවත් පෙන්ලා දෙන්න බෑ. බුදුහාඳුරෝ ඒකට උමනා කරන උපදෙස් ටික ලබලා දීලා තියෙනවා. ඉතින් අපි මේ උපදෙස් ක්‍රියාත්මක කරමින් ඒ උපදෙස් අනුව පිළිපදිමින් අපේම හිත ගවේෂණය කරනවා. එතකොට ඔන්න තැන් වලින් තේරෙනවා මම ඉස්සරහට පයින් හැටි, මම එක් හදන හැටි, ඒ පහුගිය දේවල් අල්ලලා කෙනෙක් වෙන්න හදන හැටි මේ ඔක්කොම ඉතින් අපි අර ඊයේ බලට කිව්වා වගේ මේ ටික පොඩ ලිහෙන්න ගන්නවා. ඉතින් මේ ලිහිච්ච මනස හරි සරලයි. ඉතින් මේ ලිහිච්ච මනසේ අපි ආයෙත් මොකක් හරි සංස්කරණයක් වෙනවත් එක තමයි සිතුවිලි පහළ වෙන්නේ. ඉතින් එතකොට ආයේ ලිහිච්ච මනස දැන් අපිට අහිමි වෙනවා. ඒ කොහේවත් පැටලිච්ච නැති බොහොම සංසුන් අතිශය සරල හුදෙක් දැනුවත් බවක් පමණක් අත්දකින ඒ මනස බොහොම අහිංසක මනසක්. තැම්පත් මනසක්. සාමකාමී මනසක්. කිසිම ආතතියකින් තොර මනසක්. ඉතින් බුදුහාමුදුරුවෝ ඒක කියනවා. පබස්සර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේ උපක්ඛිලිට්ඨං. මහණෙනි මේ හිත ස්වභාවයෙන් පිවිතුරුයි. ස්වභාවයෙන් ප්‍රභාෂරයි. මේ බාහිරින් එන උපක්ලේශ හරහා තමයි මේක සම්පූර්ණයෙන්ම විකෘති වෙලා තියෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම කෙලසිලා තියෙන්නේ. ඉතින් ඒක පිළිගන්න උන්වහන්සේගේ ශ්‍රාවකයා ටික ඒ කිලුට මගහරවා ගනිමින් ඒ බාහිර උපස්තරය අත්හැරලා දාලා ඒ ඇතුළත තියෙන පිරිසුදු භාවය මතු කරගන්න. නමුත් මේ මතු කරගත්ත පමණින් සියල්ල අවසාන නැහැ. මොකද ඒකේ නිදිගත් කෙලස් පවා තියෙනවා. කියන්නේ අපි මේ වෙලාවේදී හිත රාගයෙන් තොරයි. මේ වෙලාවේ හිත ද්වේෂයෙන් තොරයි. මේ වෙලාවේ හිත කිසිම පැටලවිල්ලක නැහැ කියප පමණින් අපි සියල්ල සම්පූර්ණ කරගෙන නැහැ. ඊළඟ මොහොතේදී ආයි පැටලෙන්න පුළුවන්. ඊළඟ මොහොතේදී ආයි රාගය පහළ වෙන්න පුළුවන්. ඒ තරම් අවදානමක් මේකේ තියෙනවා. ඉතින් එතකොට අපේ දීර්ඝ ගමනක් යමින් පුහුණුවේ යෙදෙමින් එතන විවිධ අත්දැකීම් ලබද්දී කොහොමද හිත ප්‍රතික්‍රියා දක්වන්නේ? මේ කලින් රාගයෙන් නොතිබිලා මේ දැන් කොහොමද ආයිත් මේ යම් හේතු කාරණා හරහා ආයි මේ රාගය හටගන්නේ? කියලා එහෙනම් අපිම කොහොම නිහතමානීව දකින්න අවශ්‍යයි. ඒක නිසා කාලයක් යන ගමනක් තියෙන්නේ. ඒක දිගට යන්න උත්සාහන්ත වෙන්න යන විදිය හොඳයි. ඊළඟ කමඨාන් වාර්තාව දුලානි දිසානායක අවුරුදු 49යි. අද දින වැසිසහිත කාල ගුණයක් පැවති බැවින් ටයිල් පොළොව මත සතිමත් සක්මන ආරම්භ කළෙමි. කීපවරක් එහා මෙහා ගමන් කළෙමි. පසුව සක්මන ආරම්භ කරමින් යටිපතුල් පොළොවේ ස්පර්ශ වන ස්ථාන වෙතට අවධානය යොමු කළෙමි. යටිපතුලට පොළොවේ ශීතල දැනුණු අතර පොළොව මත පාද ස්පර්ශ වන ස්ථානවලට පමණක් ශීතල වැඩියෙන් දැනෙන බව නිරීක්ෂණය කළෙමි. වටපිටේ ශබ්ද කෙරෙහි අවධානය යොමු වුණා. සිත පිට යාමට නොදී යටිපතුල් කෙරෙහිම අවධානය යොමු කළෙමි. සිරුරේ යම් ස්ථානවල වේදනාවක් මතුවිය. නමුත් අද දින වෙනත් දිනවලට වඩා වේදනා මතුවීම අවම විය. යටිපතුල් කෙරෙහිම අවධානය නැවත යොමු කළෙමි. යටිපතුල් කෙරෙහිම අවධානය යොමු විය. සතිමත්ව ඇති බව දැනෙන විටදීම සිත ශරණයකින් සිරුරේ
උඩ කොටස වෙත යොමු විය. සිරුරේ අනෙක් ස්ථාන පිළිබඳව සොයා බලන නොබලන තත්වයකට පත් විය. සිරුරේ අනෙක් ස්ථාන පිළිබඳ සොයා බලන තත්වයට පත් විය. එනම් යටිපතුල් වෙත මනසිය පිහිටුවාගෙන සිටින විටදී ඒ උඩුකය කෙසේ ඇද්ද? දෑත් කෙසේ ඇද්ද? හිස කෙසේ ඇද්දයි බලමින් සිත පනින ආකාරය දිස්විය. මෙය මාහට මානසික වදයක් විය. අවත පරිසරයෙන් බාධා වීම අවම වූ නමුත් මාගේ සිරුරේ එක් අවයව වලට සිත පනිමින් නිරීක්ෂණය කිරීමට යාමෙන් භාවනාවට බාධා ඇති විය. සතිමත් සක්මනින් පසු සතිමත් පරයන්කේ ඉඳගතිමි. අවට ශබ්ද දෙස හොඳින් අවධානය යොමු කරමින් භාවනාව ආරම්භ මුලින්ම නිරීක්ෂණය වූයේ උදරයේ පිම්බීම සහ හැකිලීමය. ඉන්පසු සිරුරේ ඉහළ කොටසේ උස් පහත් වීම ප්‍රකට විය. අවධානය ආශ්වාසය ප්‍රශ්වාසය වෙත යොමු කරමි. ආශ්වාසයට සහ ප්‍රශ්වාසයට ප්‍රකට විය. නමුත් ඉතා ඉක්මනින් ආශ්වාසය සහ ප්‍රශ්වාසයේ දැනීම අඩු වී යන බව දක්නට ලැබුණි. සිත පිට ගියේද නැත. ශරීරයේ උරහිස්සල ආබාධයක් තිබෙන බැවින් පුටුවක වාඩි වී පරයන්කය කළෙමි. උරහිස් වේදනාවක් භාවනාව කරගෙන යන විට ඇති වූ බැවින් පුටුවට හේතු වුනිමි. පුටුවට හේතු වූ පසුව සතිමත් බව හොඳින් නැති වූ බව දැනුනි. නිින්ද ගියේ නැත. සිහියෙන් සිටින බව දැනුනි. නමුත් කුඩා ශබ්දයක් ඇති වූ විටදී පවා එය දැඩි කම්පනයක් ලෙසට සිරුරට දැනෙමින් සතිමත් බව ගිලිහුණි. මෙම දැකීම ශරීරයේ ලේ මස් ඇට දක්වා විහිදී යන බවත් මොළයේ සෛල දක්වා විහිදී යන බවත් නිරීක්ෂණය විය. මේ කිහිප විටක් එක් භාවනා වාරයක් තුළ සිදුවිය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාහට කමඨහන් ලබා දෙන සේක්වා. සංචාරන සීමා පනවා ඇති මෙවන් අවධියකදී රැකියාව නිසා අවිවේකී සිටි අපවැනි අයට ගරුතර නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ඔබ වහන්සේලා විසින් පවත්වාගෙන යනු ලබන මෙම වැඩසටහන මහත් වූ ආශිර්වාදයකි. අපමණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. මේකදී අර දැනක සඳහන් වෙනවා ඒ තැනට හිත යෙදෙමින් නැත්නම් හිත විසින්ම ඒ තැන් නිරීක්ෂණය කරන අය ඒක මට කරදරයක් වුණායි කියලා. මට නම් හිතෙනවා ඒකේ වැරද්දක් නැහැ. මොකද හිතේ යම් ක්‍රියාශක්තියක් ගොඩනගන්න අවශ්‍යයි. හිත එක තැනකටම වෙලා ඔහි ඉන්න එක සමහරවිට අපි හිතනවා ඒක තමයි හොඳ කියලා. එතන තමයි අපිට සුවයක් දැනෙන්නේ කියලා. නමුත් ඒ සුවය නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ හිතේ තියෙන නිස්කලංක ගතිය එක තැනකට වෙලා ඉන්න ගතිය කියන්නේ ඒ හිතේ ඒකාග්‍රතාවය පමණයි. එහෙම අපි හිත තියන් හිටියා කියලා ප්‍රඥාවක් වැඩෙන්නේ නැහැ. හිත හොඳට යහුසුලුව මතුවෙන අරමුණු නිරීක්ෂණය කරනවා නම් ඒ අරමුණ යහුසුලුව විමසලා බලනවා නම් ඒ අරමුණේ ක්‍රියාකාරීත්වය හඳුනා ගන්නවා නම් එතන ලොකු ක්‍රියාශක්තියක් ගොඩනගෙනවා. ඒත් එක්කම හිතට හොඳ ප්‍රඥාවක් වැඩෙනවා. හිත තුළ හොඳ ප්‍රඥාවක් වැඩෙනවා. ඒ නිසා එහෙම කළා කියලා වැරද්දක් නැහැ. ඒ සමබරතාවය පවත්වන්න. සමහරවිට හුඟක් එහෙම වේදෙනකොට හිත ආයි නොසන්සුන් වෙලා හිත විසිරෙන්න ඉඩ තියෙනවා. එතකොට ඉතින් අපි පොඩ්ඩක් ආයි සමනය කරන්න අවශ්‍යයි. හැබැයි සමනය වීම වැඩි වෙලා හිත නිදිබර ගතියට, කම්මැලි ගතියටපත් වෙන්නත් තියෙනවා. ඒකත් සුදුසු නැහැ. ඒකට මෙන්න මේ දෙක අතර සමබර කිරීමක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒක ඔය බොජ්ජංග ධර්ම ගැන එහෙමත් කතා කරද්දී ඒ බොජ්ජංග 7 groups තුනක් පෙන්වනවා. එහෙම නැත්නම් කණ්ඩායම් තුනකට බෙදනවා. සතිය එක කණ්ඩායමක් ඉන්නේ. ඒකේ ඉන්නේ ආ විතරයි. ඒක හැම තැනදීම අවශ්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. හැබැයි ධම්මවිචේ විරිය පීති කියන ඒවා එක කණ්ඩායමක ඉන්නේ. ඒගොල්ලෝ තමයි මේ විමසා බැලීම කරන්නේ. ඒගොල්ලෝ තමයි මේ හොඳ ක්‍රියාශක්තියක් හදලා දෙන්නේ. හැබැයි පස්සද්ධි සමාධි උපේක්ඛා කියන එක අර පස්සද්ධියේ පැත්තට නැත්තම් ඒ තැම්පත් කිරීම පැත්තට ඒකාග්‍රතාවයේ පැත්තට බරයි. ඒගොල්ලෝ කැමති නිකන් ඉන්න. ඉතින් මේ කණ්ඩායම් දෙක අතර මේ සමබරතාවයේ පැවැත්වීම අපි දිගට කරගෙන යන්න ඕනේ. ඒ නිසා බලන්න Tamanට හිත කැමැත්තෙන්ම මේ මතුවෙන අරමුණු හොඳට නිරීක්ෂණය කර ඒව හරහා ඉගෙන ගන්න උත්සාහවන්ත වෙනවා නම්
ඒ කටයුත්තට ආශිර්වාද කරන්න. ඒ කටයුත්තට උදව් කරන්න. මොකද එතනින් තමයි ප්‍රඥාව වැඩෙන්නේ. ඒ ප්‍රඥාවෙන් තොරව ඉස්සරහට යන්න බෑ. ඒ ප්‍රඥාවේ යම් වර්ධනය වීම හරහාමයි හිත ඊට දැන් අපි දැනට අත්දකින්නවා ඒ යම් සංසිඳීමකට වඩා ගැඹුරු සංසිඳීමක් දක්වා යන්න අවස්ථාව සැලසෙන්නේ. ඒ ගැඹුරු සංසිඳීම ප්‍රඥාව මත ගොඩනැගිච්ච සංසිඳීමක්. නිකන් ඔහේ එන සිතුවිලි යටපත් කළා පයින් පාගගෙන ඇති කරපු සංසිඳීමක් නෙමෙයි. ප්‍රඥාවෙන් දැකලා ඒවැ නිෂ්ඵලතාවයේ අස්තිරතාවය දැකලා අතහැරලා ලබන සංසිඳීමක් එතෙන්දී එන්නේ. ඒ නිසා ඒ නිරීක්ෂණයට ඉඩකඩ දෙන්න කියලා කියන්න පුළුවන්. ඊළඟ වார்த்தාව ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව. මාගේ පරයන්ක භාවනාව පළමුව ඉදිරිපත් කිරීමට අවසරයි. සඳුදා දින ඔබ වහන්සේගෙන් ලැබුණු උපදෙස් මට අව්‍යාජ සතුටක් දැනුණා අතර එය මට මහා රුකුලක් මෙන්ම ධෛර්යයක්ද වූ බව මෙනෙහි කර ප්‍රතිකාර හේතුන් දිගටම පැවති දරුණු අස්ති වේදනාව මැදේ සිල් සමාදන්න දැඩි අධිෂ්ඨානයෙන් උදෑසන 6:30ට පමණ පරයන්කේ වාඩි වුනිමි. ඊටම ඉක්මනින් හුස්ම රැල්ල තුනී විය. ආශ්වාස ප්‍රශ්වාස රැල්ලේ ගෙවීමද ඒ අතර ඇතිවන අවකාශයේද එහි පැවති උණුසුම් සිසිල් ස්වභාවයේද දිගු කෙටි ස්වභාවය හොඳින් නිරීක්ෂණය විනි. මේ සියල්ලක්ම ඇතවිෂ් පැවති ෂණයකින් නිරුද්ධ වන ආකාරය දිගටම සතියට හසු විනි. ෂණයක් පාසුතා සෑම දෙයක්ම අතීතයට එකතු වේ. ආශ්වාසය සහ ප්‍රශ්වාස කෙලවර ඇතිවන අවකාශයේ දෙසද බොහෝ වේලාවක් බලා සිටියෙමි. ඒද ගෙවි ගොස් නිරන්තරයෙන් වෙනස් වේ. ඇතිවන සෑම දෙයක් වර්තමානයේ පමණි. අනෙක් සිදුවීම් මතකයක් පමණි. කය නිශ්චලය මහා නිහඬතාවයකි. හිස් බවකි. නමුත් සතිය මූල කර්මස්ථානයේ අවදීන්නේ සම්බන්ධයක් නැති පුද්ගලයන් රූපරාමු ඇවිත් යයි. ශාන්ත බවකි. නින්දෙන් නොවන බවද දනිමි. එකවරම තැන්පත්ව තිබූ හුස්ම රැල්ල ගොරෝසු වී ගොස් කය උණුසුම් විය. දහඩිය මෙන් දැනුනි. පරයන්කේ පුරාම ගොරෝසු සියුම් චංචල කම්පන උණුසුම් සිසිල් සංවේදනායි. පිටස්තරයක ලෙස බලා සිටින විට මෙය හුදෙක් වේගයෙන් ඇති වී පැවතී නැති වී යන ධාතු ගුණ පමණක්මය. මෙහි මම කොහෙත්ම නැත. ජවනිකාවක් බව පෙනිනි. කිසිම ඇලීමක් ගැටීමක් නොවිය. ක්‍රමයෙන් හුස්ම රැල්ල අතුරුදහන් විය. නැවත වෙනස් ආකාරයෙන් මතුවිය. සතිය ඉතාමත් තීව්‍රය. වෙනස් වන දෙයට සිත විඥාණය කතා ගොතන්නට මුලා කරන්නට සැරසෙන විට සතිය සැබවින්ම ආයුධයක් විය. මෙම සිදුවීම කිහිප වරක්ම මෙම පරයන්කේදී මෙන් පසුගිය දිනවලද අත්දැකිමි. මහා සැහැල්ලුවක් දැනුණද එයටද නොඇලුනෙමි. පැය දෙකයි කාලක් පමණ පරයන්කේ සිටිය බව දැනුණු අතර අවසාන මරණ මොහොතෙහි අල්ලා ගැනීමට මමෙක් නොමැති බව දැනෙන්නේ නම් මේ ආකාරයට සෑම දෙයක්ම ස්වභාවය ඇති වී පැවතී නැති වෙන බව පමණක් නම් සුගතිය හෝ දුගතිය කියා වුවද අල්ලන්නට යාමක් නොමැති හිස් දෙයක් පමණක් යයි හැඟුනි. ඔබ වහන්සේගේ කාරුණික අවවාද උපදෙස් ලබා දෙන සේක්වා. හොඳයි. එතෙන්දී අල්ලන්න නැති බව පැවැත්වීම තමයි වටින්නේ. ඒක වැරද්දක් නැහැ. නමුත් එතනින් අදහස් වෙන්නේ මම කලිනුත් මතක් කළා වගේ හිතේ කෙලෙස් අවසන් වෙලා කියලා. මේ මොහොතේ මතුවලා නැහැ. පරිඋත්ථාන මට්ටමේ කෙලෙස් නැහැ. හැබැයි බුදුරජාන් වහන්සේ කෙලෙස් වල මට්ටම් තුනක් පෙන්වනවා. එකක් තමයි වීතික්‍රම මට්ටම. අපේ සතෙක් මරණ, හොරකමක් කරන, කාම මිත්‍යාචාරයේ යෙදෙන, බොරු කියන, පරුෂ වචන කියන අන්නේ කෙලින්ම සිල්පද බිඳගෙන අපේ පාලනයෙන් ගිලිහිලා යන මට්ටම වීතික්‍රම මට්ටම. අපිට දැනට හිතේ හසු වෙන තාම ක්‍රියාත්මක වීමකට, කයින් වචනෙන් ක්‍රියාත්මක වීමකට නොගිය මට්ටම පරිඋත්ථාන කෙලෙස් මට්ටම. හැබැයි ඒ කෙලෙසුත් නැති ඒත් සංගවිච්ච කෙලෙස් සත්‍යයක් බුදුරජාණන් වහන්සේ අනුසය කෙලෙස් වශයෙන් පෙන්වලා දෙනවා. ඉතින් එතකොට ඒ අනුසය තියෙන තාක් ඉතින් අපිට ඉදිරි ගමනක් තියෙනවා. සංසාර ගමනක් තියෙනවා. ඉතින් ඒක තමයි විවිධ සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ මතු කරලා තියෙන උදාහරණයක් වශයෙන්
චේතනා සූත්‍රවලදී එහෙම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. යංච භික්කවේ චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානස්ස තිතිය. ආරම්මනේ සති පතිත්ථා විඥානස්ස හෝති. යම් හෝ ඒ හිතේ යම් ප්‍රකල්පනාවක් තියෙනවා නම් යම් අරමුණක බැස ගැනීමක් තියෙනවා නම් එහෙමත් නැත්නම් අනුසය ධර්මයක් හෝ තියෙනවා නම් එතකොට විඥානය බැස ගන්න කොහෙන් හරි අරමුණක් හදලා දෙනවා. ඉතින් ඒ අරමුණ හදලා දුන්නාට පස්සේ ඉතින් ආයෙ ගිහිල්ලා අල්ල ගන්නවා. ආයෙ ගිහිල්ලා ඉතින් ප්‍රතිසන්දියක් ලබනවා. ඒ නිසා හැබැයි ඉතින් යන්න තියෙන ක්‍රමය ඕක තමයි. හිතාක් හිත නිදහස්ව උපාදාන වලින් තොරව ලෝකේ කිසිවක් උපාදාන කරන්නේ නැතිව අනිශ්චිතව වාසය කරන්න උත්සාහන්ත වෙනවා. හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ තනිකරම මේ හිත දරනඩු කරගෙන කොහෙවත් යන නොදී බල කළා හිර කළා තබා ගන්නවා කියලා හිතටත් යන්න දිදී තමයි මේක කරන්නේ. ඒ තුලින්ම තමයි හඳුනගන්නේ කොහෙද තාමත් මෙයා දුවන්නේ. කොහෙද තාමත් හිතේ ප්‍රවණතාවයක් තියෙන්නේ. ඒව හඳුනා ගනිමින් ඒ තැන්වල ඇලෙනකොට ගැටෙනකොට ඒවෙන් හිත බේරා ගනිමින් කෙලෙස් හඳුනා ගනිමින් යන ගමනක් තමයි තියෙන්නේ. ඒ හරහා තමයි අපිට පොඩ ආශ්‍රවයන් ෂේ කරන්න සැලැස්සෙන්නේ. ඉතින් දිග ගමනක් ඉතින් කලබල නැතුව ඉවසීමෙන් යුක්තව යන්නයි තියෙන්නේ. හොඳයි. තව ප්‍රශ්න කීයක් තියෙනවද? තව ප්‍රශ්න දෙකයි ස්වාමීන් වහන්සේ. හරි. ඊළඟ වාර්තාව අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පරයන්ක භාවනාව ආනාපාන සතියයි. ලොකු ස්වාමීන් වහන්සේ සහ ඔබ වහන්සේගෙන් කමඨහන් ලබාගෙන වසර 5ක් පුරා සතිය වඩමි. එක කාම ගුණ කාම සංඥාවෙන්ද, දෙක කාම සංඥාව රූපයෙන්ද, තුන රූපය රූප සංඥාවෙන්ද ප්‍රතිස්ථාපනය වේ. පෙරස ආනාපානයේ සංසිදී ප්‍රීතිසුඛ අවස්ථාවක සිටිමි. සිතුවිලි පැමිණේ. සිතුවිලි තුලින් අවකාශයේ දෙසත්, අවකාශයේ තුලින් සිතුවිලි දෙසත් බලමි. සිතුවිලි අඩුවේ. ගිරිමානන්ද සූත්‍රයේ දේශනා පරිදි ආනාපාන සතිය භාවනාවේදී ස්කන්ධ සහ ආයතන වශයෙන් අනිත්‍ය සහ අනාත්ම සංඥා වඩන ආකාරය අනුකම්පාවෙන් පැහැදිලි කර ඉදිරියට භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පෙරවන් සරණයි. ඔව් ගිරිමානන්ද සූත්‍රයේ ඒ අනිත්‍ය සංඥාව අනන්ත සංඥාව වඩන හැටි තමයි මේ පහුගිය දේශනා දෙකෙන් විස්තර කරේ. ඉතින් මම ආරාධනා කරනවා නැවතත් මේ දේශනා දෙකට අහුම්කම් දෙන්න. එතකොට මොකද්ද ඒ විස්තර කරේ කියන එක තව ටිකක් තේරුම් ගන්න පුළුවන්. එතෙන්දී හැබැයි ඉතින් මම ගාක් සරල තැනකින් පටන් ගන්න ගියේ නැහැ. පුළුවන් තරම් සරල විදිහට කියන්න උත්සාහන්ත වුණා. නමුත් හැම ස්කන්ධයක් ගානෙම ඉතින් කියලා දෙන්න බැරි වුණා. නමුත් මම හිතනවා මේ රූපස්කන්ධය මුල් කරගෙන අපි අනිත්‍ය සංඥාව වඩන හැටි විස්තර කරා. ඉතින් ආකාරයෙන්ම වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධය පොඩ ඉතින් හඳුනා ගන්නයි තියෙන්නේ. ඉතින් මම හිතනවා විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. ඉදිරියටත් ඉතින් මේ දේශනා මාලාවේදී ඉතින් අපි බලමු. ඊට තියෙන හැටියට තව ටිකක් මේ දේශනාවේ තියෙන කරුණු අපේ භාවනාවට එකතු කරගන්න. හොඳයි. ඊළඟ වාර්තාව ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව සුපුරුදු ලෙස සක්මන් කළා. යටිපතුලට ලනුපැදුරේ ගොරෝසු බවත් වේදනාවක් දැනුණා. ඊට උද්‍යෝගිමත් බවකින් සක්මන් කළා. සමහර විටක ටික වේලාවක් හිත පිට ගොස් ඇති බව වැටහි නැවත මූල කර්මස්ථානයට ආවා. සක්මන් කරමින් ඉන්නා විට යටිපතුලේ දැනීම් අඩුයි. හුස්මේ ස්වභාවය වැඩියෙන් දැනුණා. ඒත් පාදයේ සිට යොදමින්ම සක්මන් කළා. මෙසේ විනාඩි 45ක් පමණ සක්මන් කර හුස්මට සිත යන වේගය වැඩි බැවින් පර්යංකයට වාඩි වුණා. හුස්ම රැල්ල දෙස හොඳින් බලා සිටියා. හුස්මේ සීතල හෝ උණුසුම දැනුනේ නැහැ. ඒ වෙනුවට සිත හොඳින් සමාධිමත් බවක් දැනුණත් නාලල කෙනෙක් දැඩි බවක් දැනි එය හපු පෙදෙස දක්වා ගමන් කර නැතිව ගියා. මේ රූපයේ ඇති ආකාරය හොඳින් බැලුවා. ඇතිවන නැතිවන ස්වභාවයක් දුටුවා. එය ඇත්තෙන්ම වෙනස් වී නිමිතිගත හැකි දෙයක් නොවන බව දැනුණා. බඩ පෙදෙස පෙන දමන උතුරන අන්දමත් එය සැරින් සැරේ පැමිණෙන අන්දමත් පර්යංකේ නැගී සිටිය පසුවත් දැනුණා. මේ මාගේ අද දින වාර්තාවයි. ඔබ වහන්සේට සැමටත් නිදුක් නිරෝගී භාවය චතුරාර්ය සත්‍ය වහවහ අවබෝධ වේවා. ත්‍රිවන් සරණයි. හොඳයි. ඉතින් අපිට පුළුවන් නම් හිතේ තියෙන ඒකාග්‍රතාවය නිසා බොහොම සියුම්ව ඔය සිදුවෙන ක්‍රියාකාරීත්වය දකින්න ඒක නැවත නැවත දකින්න වාසය කරන්න. ඒ අපිට ඒක එකපාරක් දෙපාරක් දැකලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒක නැවත නැවත දකින්දී භාවිතා බහුලී කතා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකයි. මේ අවබෝධය නැත්නම් මේ ලබන අත්දැකීම නැවත නැවත ලබද්දී තමයි අපේ තුල ප්‍රඥාව ටික ටික වැඩි මෝර
වර්ධනය වෙවි ඉස්සරහට එන්නේ. ඒ නිසා කෙරලා තියෙනවා හොඳයි. හිතේ සැහෙන සියුම් ගතියක්, සම්පජඤ්ඤය දියුණු වෙච්ච ගතියක්, ඒ අරමුණ දිහා තීක්ෂණව බලන්න පුළුවන් ගතියක් දැන් වැඩිලා තියෙනවා. තවදුරටත් ඉතින් අරමුණු මේ පැමිණෙන අරමුණු විමසමින් ඉදිරියට කරගෙන යන්න. හොඳයි. ඉතින් මම හිතන්නේ අද අවසාන වාර්තා. තවත් එකක් තියෙනවද? අවසාන වාර්තාව සායනහස. හරි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. භාවනා කමඨහන් විස්තර. මූලික කමඨහන මන් දැන් මෙතන. පරයන්ක භාවනාව. මම දැනට මාසක කාලයක සිට ඔබ වහන්සේගේ උපදෙස් පරිදි නොකඩවා දවසට කිහිප වතාවක් පැය බැගින් භාවනා කරමි. එම්ම අතරතුර මාගේ මූලික කර්මස්ථානයේ නොපෙනී ගොස් කිසිම සිතිවිල්ලක් නැති හිස් අවකාශයේ දුටිමි. මම මේ පිළිබඳ දීර්ඝ කමඨහන් විස්තරයක් ඔබ වහන්සේ වෙත යොමු කර උපදෙස් ලබා ගතිමි. එම අවස්ථාව තත්පර 30ක් පමණ කෙටි කාලයක් පැවති නැති වී ගිය අතර නැවත කොටස් උත්සාහ කරත් එම අවස්ථාවට පස් නොවුවෙමි. මාගේ සතියේ කෙමෙන් ටික නැති වී ගිය අතර දින දෙකක් තුනක් ඇතුළත අලුතෙන් භාවනාව පටන් ගත් ආධුනික යෝගාවචරයේ තත්ත්වයටම පත්විය. ගරු ස්වාමීන් වහන්සේ එම අවස්ථාවෙන් පසු මම පරයන්ක භාවනාවට වාඩි වූ විට වෙනදා මෙන් මූලික කමඨහන දෙස ගොඩක් වෙලා බලා සිටින හැටි අතර හිත ඉක්මනට නොයෙක් අරමුණු වලට යොමු වේ. එහෙත් සිත පිට ගිය බව දැනෙන අතර වෙනදා මෙන් නොව අමනාපකම් පහළ වේ. වටපිටාවේ ශබ්ද අසුනත් වෙනදාට බාධාවක් නොවුවට දැන් එය බාධාවක් ලෙස දැනේ. පාදවල වේදනා සහ හිරිවැටීම් වෙනදාට කලින් දැනෙන අතර තරහ සිද්ධ වෙනදාට වඩා රාග කාම සිද්ධ වැඩි අතර භාවනාව අතරතුර නැගිට යාමට සිටින අතර වෙනදාට දවසට පැය 4ක් පමණ භාවනා කළ අතර එම කාලයට අඩු වී ඇති බව පෙනේ. වෙනදා මෙන්ම භාවනා කිරීමට උනන්දුවක් ඇති අතර එහෙත් කම්මැලිකම හා නිදිමත ගතියද තදින් දැනේ. වෙනදා මෙන් නොව පැයක කාලය දීර්ඝ ලෙස දැනේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාගේ ඉදිරි භාවනා කරගෙන යාම සඳහා උපදෙස් දෙනමින් ඔබ වහන්සේගේ දෙපා නැමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය හා නිවන් මාර්ගය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. පෙරුවන් සරණයි රංජිත් කුමාර කුරුණෑගල. ස්වාමීන් වහන්සේ මේක මේ ලොකු ස්වාමීන් වහන්සේ තමයි ආමන්ත්‍රණය කළා තිබුණේ මේකේ. හරි. කමන්නේ. ඒ කියන්නේ දැන් ඔය අපිට දෙන්නේ මෙතන අතරතැබ්බයක් වෙලා කියලා භාවනාවේ කඩාවැටීමක් වෙලා කියලා ඒ ස්වරයෙන්මයි වාර්තාව ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් ඒක නෙමෙයි වෙලා තියෙන්නේ. මේ භාවනාවේ අපි හිතන විදිහටම නෙමෙයි වෙන්නේ. අපි හිතනවා මෙන්න මේ රූලෙම යන්න ඕනේ කියලා. අපි හිතනවා මේ රූලේ ගියාම සාර්ථක වුණා කියලා. නමුත් භාවනාව වැඩෙන්නේ ඊට වඩා වෙනස් විදිහකට. මේ යන විදිය හොඳයි. ඒ කියන්නේ හැලහැප්පීම් වෙන්නම ඕනේ අනිවාර්යෙන් අපේ හිතේ පන්නරයක් ඇති වෙන්න නම්. එහෙම නැතුව මේ රෝසමල් මාවතක යන ගමනක් මෙතන නැහැ. ඒ නිසා අනිත් එක ඔය කම්මැලිකමක් ඇති වෙන හැටි, උදාසීන ගතියක් ඇති වෙන හැටි, පැය ඉන්න ටිකක් අමාරු ගතියක් ඇති වෙන හැටි මේ ඔක්කොම භාවනාවේ වර්ධනයක් නිරූපණය කරනවා. හැබැයි ඒක ඉතින් අපි අර්ථකථනය කරන්නේ බොහොම මේ ඇඹුල් විදිහට. අපි අර්ථකථනය කරන්නේ මේක මහා කරදරයක් වගේ නැත්නම් කලින් තිබුණා වගේ ආස්වාදයක් නැහැ. කලින් තිබුණා වගේ තෘප්තිමත් බවක් නැහැ. මෙතන දැන් දුකක් තියෙන්නේ කියන මේ ටෝන් එක තමයි මේකේ තියෙන්නේ. ඒක කිසි වැරද්දක් නැහැ. ඉතින් Tamanට අපේ යුතුයකම වෙන්නේ දිගට කරගෙන යන එක විතරයි. ඉතින් අර මේක දිහා ඒ ඍණාත්මකව බලන බැල්ම අඩු කරගන්න පුළුවන් නම් ඒක තුළ ලොකු වටිනකමක් තියෙනවා. නමුත් ඉතින් අපේ අර ඇතුලේ තියෙන තත්වගත වීම නිසා අපි බලන්නේම ওই වගේ වැරදි දෘෂ්ටි කෝණයකින්. ඒ නිසා යන විදිහේ කිසි වැරද්දක් නැහැ. දිගට කරගෙන යන්නයි තියෙන්නේ. භාවනාව නතර කරන්න නැතුව දිගට කරගෙන යන්න. හොඳයි. ඉතින් අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි. එහෙමනම් අද අපේ ධර්ම සාකච්ඡාව අපි මෙතනින් අවසන් කරනවා. නැවතත් සවස් 4ට ධර්ම දේශනාවේ මුණ ගැහෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.